අපි කතා කරමින් ඉන්නෙත් ප්‍රශ්න ගැන තමයි. ප්‍රායෝගික ජීවිතයේ බොහෝ දෙනාට තියෙන ගැටලු ගැන කතා කරන්නයි අපි මේ වැඩසටහන හැදුවේ. මේ වැඩසටහන නිර්මාණය වුණේම ඒ සංකල්පය හිතේ තියාගෙන. ඒ නිසායි අපි මේක The Challenge කියලා නම් කරන්නේ. එළඹෙන්නට පෙර සමාජයට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙන ප්‍රායෝගික අභියෝග අපි අනිවාර්යෙන්ම මෙතනදී කතා කරනවා. බොහෝ දෙනා පහුගිය දවස්වල අපි අපේ පළමු දෙවන තෙවන වැඩසටහන් වලදී කොවිඩ් සම්බන්ධ කාරණාවන් කතා කරද්දී අපෙන් ඇහුවා ඇයි ඔයගොල්ලෝ මේ මොරටෝරියම් ගැන, පේමන්ට් හොලිඩේස් ගැන, ණය සහන ගැන ඇයි ඔයගොල්ලෝ කතා කරන්නේ නැත්තේ කියලා. මේවා සම්බන්ධව අවධානය යොමු වෙන්නවත්, පැහැදිලි කරන්නවත් ඇත්තටම ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් බොහෝමයක් උත්සාහ නොකරන වෙලාවක ජයමග ටීවී තුලින් අපි සූදානම් මේ පිළිබඳව කතා කරන්නට. අද මේ මොහොතේදී ඒ කතා කරන්නට අපි කැඳවාගත් ආරාධිතය පිළිබඳව ඔබ දැනටමත් හොඳින්ම දැනුවත් ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී වත්මන් මහජන බැංකුවේ සභාපතිතුමන් සුජීව රාජපක්ෂ මැතිතුමන් ඉන්නවා. අද ජයමග ටීවී The Challenge වැඩසටහනේ ආයුබෝවන් ඔබතුමන්ට. සුජීව රාජපක්ෂ මහත්මයා, අපි මේ වැඩසටහන පටන් ගන්න කලින් මේ අපි කතා කර හිටපු වෙලාවේ අද ටිකක් මට හිතෙන අපිට පහසු වෙයි කියලා අපිට බැංකුවල තියෙන ප්‍රශ්න කතා කරගන්නත් පුළුවන්, බැංකුවල තියෙන ගැටලු පිළිබඳව ජනතාවට කියන්නත් පුළුවන්, ජනතාව බැංකුව වෙත අරගෙන එන ගැටලු පිළිබඳවත් බොහොම විවෘතව අපිට කතා කරන්න පුළුවන් දවසක් වේවි කියලා. අද කතා කරමින් හිටපු තැනින්ම අපි පටන් ගමු. ණය සහන මේක තමයි මේ දවස්වල ටිකක් එපා වෙලා තියෙන මාතෘකාව. සුජීව රාජපක්ෂ මහත්තයා, අර මාර්තු අප්‍රේල් මැයි කාලේ අපි දැක්කා සෑහෙන්න ඉල්ලීම් වෙනවා ණය සහන ලබා ගන්න, මොරටෝරියම් එකක් අවශ්‍යයි, මට ඒ ණය සහනය අවශ්‍යයි කියලා. හැබැයි දෙවෙනි වතාවේ නම් අපි ඒක දැක්කේ නැහැ. පළවෙනි වතාවේදී ණය සහනය දෙද්දී ඒක ක්‍රියාත්මක වුණු විදිහක් තිබුණා. තවමත් සමහර ගනුදෙනුකරුවන්, සමහර පුද්ගලයන් මේ පිළිබඳව දැනුවත් නැහැ. ඒක නිසා පළවෙනි වතාවේදී ණය සහනය ලබා දීපු ක්‍රමවේදය සහ ඒ ක්‍රියාත්මක වෙච්ච විදිහෙන් පටන් ගමු සුජීව මහත්මයා. ඔව්, බොහොම ස්තුතියි මට මේ අවස්ථාව දීම ගැන. මොකද කතා කරන්න දැන් ණය සහන කිව්වම කෙනෙකුට සාමාන්‍යයෙන් හිතට යන දෙයක් තමයි මට මේක ඊටාම පහසු ක්‍රමයකට ලැබෙන දෙයක් කියලා. මම මුලින්ම කියන්න ඕන දැන් මේ වගකී යුතු බැංකු හැටියට ණය දෙන්නේ කාගේ සල්ලි වලින්ද? ජනතාවගේ තැන්පතු වලින්. ඒතකොට අපි ජනතාවගේ තැන්පතු අතට ගන්නවා, ඒ තැන්පතු අපි ණයක් හැටියට දෙනවා. එතකොට අපි ජනතාවගෙන් තැන්පතු අපි ගන්නකොට ඒ අයට අපි යම්කිසි ඉන්ට්‍රෙස්ට් එකක් එහෙම නැත්නම් පොලි රේට් එකක් අපි එකඟ වෙනවා. එතකොට ඊට වඩා අනිවාර්යයෙන්ම 3% හෝ 4% වැඩි ප්‍රමාණයකට තමයි අපි ඒක නැවත දෙන්න වෙන්නේ. ඉතින් මේ මෙතනින්දි තමයි දැන් ඔය සහනය කියන එක තේරෙන්නේ. දැන් අපි දන්නවා දැන් අපි ගොඩක් මේ ගැන කතා කරලා තියෙනවා. දැන් කොවිඩ් වසංගතය මාර්තු මාසයේ ලංකාවට එනකොට අපි හිතන් හිටියේ නෑ මෙවැනි තත්ත්වයක් ඇති වෙයි කියන එක. හේතුව දවසකින් වගේ මං හිතන්නේ ආර්ථික සම්පූර්ණ අකර්මණ්‍ය තත්ත්වයකට පත් වුණා. ඒක අපිට දැන් මතකයි. නමුත් ඒක මතක් කරගන්න ඕනේ. මොකද මේ රටේ ගොඩක් ශේෂ්ඨ විශේෂයෙන්ම ලංකාව ගත්තොත් පිට රටින් එන ආදායමෙන් තමයි ගොඩක් වෙලාවට අපි යැපෙන්නේ. ඒක අපි තේරුණා අපිට. මොකද එක්ස්පෝර්ට්ස් කියලා අපේ අපනයන ආදායම තියෙනවා. ඊට පස්සේ අපේ සහෝදර සහෝදරියන් පිට රට ගිහිල්ලා වැඩ කළා එවන මුදල් තියෙනවා. එහෙම නැත්නම් ඇඟලුම් කර්මාන්ත වලින්, එහෙම නැත්නම් තේ රබර් පොල් කර්මාන්ත වලින්, ඒ වගේ ක්ෂේත්‍රයන් වලින් තමයි අපේ රටට විශේෂ ආදායම සහ සංචාරක කර්මාන්තය බිලියන බර ගණනක් එනවා. දැන් ඔය කර්මාන්ත සියල්ලම වගේ දවසක් දෙකක් ඇතුළත නැවතුණා. මේ රටේ නිෂ්පාදනය කරපු බඩු පිට රට යවා ගන්න බැරි වුණා. පිට රට යවපු බඩු වලට සල්ලි ගන්න බැරි වුණා. පිට රටින් ඇනෝම් කරපු අමුද්‍රව්‍ය ගෙන්න ගන්න බැරි වුණා. විශාල ප්‍රමාණයක ප්‍රශ්නයක් ආවා. එතකොට දැන් පවතින රජය වගකීතු රජයක් හැටියට උන්ට තේරුණා මේ වෙලාවේ ව්‍යාපාරිකයන්ට නැත්තම් ජනතාවට අවශ්‍ය මුදල්. එතකොට ඒ මුදල් තමන්ගේ ගිණුම් වල නැති වුණා. ඒකට හේතු තිබුණා. මොකද අර මම කියපු ඉස්සෙල්ල හේතු නිසා. එතකොට ජනතාවට නැත්නම් ආර්ථිකයට මුදල් පම්ප් කිරීමක් අවශ්‍ය වුණා. මුදල් ගලා ඒමක් අවශ්‍ය වුණා. ඒක තමයි එතකොට රජය මැදිහත් වෙලා මහ බැංකුව හරහා අර ණය සහන සහ කාරක ප්‍රාග්ධන ණය කියලා වර්ග කීපයක් ඇති කරා. මේ ඇති කිරීම තුලින් මුලින්ම කරපු දේ තමයි මහ බැංකුව බැංකුවලට දුන්න 4%ක පොලියකට මිනිසුන්ට ණය දෙන්න කියලා.
මේ 104න් සාමාන්‍යයෙන් තේරෙන්නේ බැංකුවකට මේ මුදල් දෙනවා. ඒ බැංකුව මේ මුදල් වලට වග කියන්න ඕන. බැංකුවෙන් මහ බැංකුව අය කරන්නේ 101ක පොලියක්. එතකොට 103ක් වැඩියෙන් තමයි ගන්න. මොකද හේතුව ඒ ඔක්කොම වියදම් වලට ඒ සියල්ලමත් එක්ක. මුලින්ම බිලියන 70ක ප්‍රමාණයක් ආර්ථිකයට නිදහස් කරා. එහෙම ඒක දෙන අතරේ කාලයකට පස්සේ ගිහිල්ලා බිලියන තව 100ක් නිදහස් කරා. ඔක්කොම බිලියන 170ක් මහ බැංකුව ආර්ථිකයට නිදහස් කරා. ඒකත් ඒ එකක්. අනිත් එක තමයි මහ බැංකුව විසින් මහ බැංකුවේ තැන්පත් කරන්න ඕන අර ස්ටැටියුටරි රිසර්ව් එකක් කියලා කියනවා අපි. ඒ සංචිතයක් තියෙනවා. ඒ සංචිතය අනිවාර්ය ඒකත් අඩු කරා. වෙනද 106ක් තිබ්බ එක 104ක් කර 104ක් කළා 102කුත් කරා. ඒ තුලිනුත් බිලියන 200ක් ගලාගෙන ආවා. මේ ඒ කියන්නේ බිලියන 200ක පහසුකමක් දුන්න බැංකුවලට. මොකද ඒ තුලින් බිලියන මං හිතන 3-400ක ප්‍රමාණයක් ආර්ථිකයට ගලා එන්න සැලැස්සුවා. ඒතකොට හැබැයි මෙතන දැන් මේ මාර්තු ඉඳලා සෙප්තැම්බර් වෙනකන් තමයි මුලින්ම මේ සහනය දුන්නේ. ඒ සහනය දෙනකොට සහන දීපු කීපයක් තිබ්බා. එකක් තමයි මේ රැකියාලාභීන්ට සහන දුන්නා. ඒ කියන්නේ රැකියාවල කරන අයට සහන දුන්නා. ඊට පස්සේ රුපියල් බිලියන 1කට වඩා වාර්ෂික පිරිවැටුමට අඩු තියෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට ණය දුන්නා. ඊට පස්සේ දැන් වෛරසය නිසා බලපාපු කර්මාන්ත තිබුණ විශේෂයෙන්ම සංචාරක නිමි ඇඳුම් තොරතුරු තාක්ෂණ ඔය කුළුබඩු අපනයන වගේ ඒවටත් ණය දුන්නා. හැබැයි ඒ අතරට හිටිය සමහර අයට ණය ලැබෙන්න නැති මේ ප්‍රමාණයකුත් හිටියා. හැබැයි ඒත් දැන් මෙතෙන්දී අපිට දැනගන්න ඕන දැන් කෙනෙක් හොඳට ණය ගෙවාගෙන යන අය ඉන්නවා. ඒ කියන්නේ ඒ අයට අපි කියනවා ක්‍රමික ගණයේ පවතින ණය කියලා. එතකොට ඒ අයටත් යම් කිසි විශේෂයක් තිරුණා. හැබැයි ඒ අතරට අක්‍රමික ගණයේ කියලා ණය ප්‍රමාණය තුන අපි කියනවා non performing loans කියලා NPL කියලා කියනවා. ඒ අයටත් ණය දුන්නා. ඊට අමතරව රීෂෙඩියුල් කරපු ඒවා තිබුණා. ඒක ප්‍රතිලේඛනගත කරපු. ඒ අයටත් ණය දුන්නා. ඊට අමතරව දැන් කිසිදුම සහනයක් නොලදායක් තිබ්බා. මේ අයටත් අමතර දින 60ක් දුන්නා තමන්ගේ ණය ගෙවන්න. ඉතින් ඔය වගේ මං හිතන්නේ විශාල ප්‍රමාණයක ණය සහන පැකේජ් එකක් තමයි මුලින්ම දුන්නේ. දැන් මේක දෙනකොට ගොඩක් වෙලාවට අපි දන්නවා දැන් කාරක ප්‍රාග්ධන ණය කියලා දුන්නා. මේ ණය වලට අමතරව කාරක ප්‍රාග්ධන කියලා තව ණයක් දුන්නා. මාස දෙකක මාස ව්‍යාපාරයක මාස දෙකක තමන්ගේ තමන්ගේ තියෙන ඒ අපි ඒවට කියන ඕවර්හෙඩ්ස් කියලා එහෙම නැත්නම් වියදම් ඒ වියදම් ගෙවන්න. උදාහරණයකට තමන්ගේ ලයිට් බිල වෙන්න පුළුවන්, තමන්ගේ සේවක වටිනාට වෙන්න පුළුවන්, අනිත් තියෙන ඒ වියදම් ගෙවන්න මාස දෙකක ණය මුදලක් දුන්නා. මේක මාස 24කින් කපා ගන්න කියලා. ඒතකොට ඒ ණයත් මං හිතන්නේ විශාල වශයෙන් හැම ආයතනයක්ම ලබා ගත්තා. ඉතින් මේක තමයි මුලින්ම වුණේ. ඊට පස්සේ තේරුණා දැන් මේ යන ක්‍රමයට අර මම කියපු අර බිලියන 70ද එහෙම නැත්නම් අර කාරක ප්‍රාග්ධන ණය ප්‍රමාණයද ඒක මදි වුණා. ඒක තේරුණා. හැබැයි ඊට පස්සේ තමයි ඊළඟ දෙවනි වටේ ණය ප්‍රමාණයට ආවේ. මෙතෙන්දි මම එකක් කියන්න ඕන මම අමතක වෙන්නත් ඉස්සෙල්ලා දැන් මේ ණය ප්‍රමාණයන් දීලා දුන්නේ ඉතාම සහන පොලියට. එතකොට කාලයක් ඇතුව දැන් සමහර අය දැන් දන්නවා අපි මේ ණය ගෙවන්න නැති වෙනකොට ඒ ණය ගෙවන්න නැති වෙනකොට තියෙන පොලියක්. මොකද හේතුව අපි මාස 6ක් දැන් උදාහරණයකට මම මහජන බැංකුවේ සභාපති හැටියට මම කියනවා දැන් මාස 6ක් අපි ගනුදෙනුකරුවාගෙන් පොලිය හෝ මුළු මුදල මූලික මුදල අපි ලබා ගත්තේ නැති වුණාට අපි තන්පතු හැටියට අරන් තියෙන පුද්ගලයාට අපිට කියන්න බෑ මේ ඔයාට මාස 6ක් ඉන්න වෙනවා මේ මුදල ගන්න කියලා මේ පොලිය ගන්න. අපි ඒක ගෙවන්න ඕන. ඒ පොලිය අපි එකඟ වූ පරිදි තන්පතුවට පොලිය ගෙවන්න ඕන. තන්පතුවේ මූලික මුදල ගෙවන්න ඕන. නමුත් අපි ගනුදෙනුකරුවාට දෙනකොට ණය දෙනකොට අපි ඒක ගන්නෙ නෑ. ඉතින් නමුත් ඒ ගත්තේ නෑ කියලා ඒ ගන්න නැති කාලයට සමහර ගනුදෙනුකරුවන්ගේ යම්කිසි මතයක් තිබුණා මේ කාලයට ණය මේ පොලිය අය කරන එකක් නැහැ කියලා. නමුත් එහෙම කරන්න බෑ. මොකද හේතුව අර මම කියපු මූලික સિદ્ધාන්තය එතන ඇතුළත් වෙනවා. ඒක නිසා අපි කරපු දේ හැබැයි අපිට කිව්වා අය කරන්න බොහොම අඩු ප්‍රමාණයක 107ක ප්‍රමාණයකට ඒකත් අපිට කිව්වා මෙහෙමයි ඔයාලා ඒක පස්සේ ගන්න. ඒ කියන්නේ ඒ අර මොරටෝරියම් එක එහෙම නැත්නම් ණය සහන කාලය දීපු කාලයෙන් පස්සට අරගෙන ඒක
ණයක් හැටි සමහර වෙලාවට ණයක් හැටියට දෙන්න කිව්වා. එහෙම නැත්නම් ඒක ස්ප්‍රෙඩ් කරන්න කිව්වා ඒ පීරියඩ් එකකට. දැන් මාස 24ක් නම් ඒ 24කට ඒක ස්ප්‍රෙඩ් කරලා දෙන්න කිව්වා. මම හිතන්නේ එහෙම තමයි මේ ආර්ථිකය ගොඩනැගීමට ආර්ථිකය යථා තත්ත්වයෙන් ප්‍රකෘති තත්ත්වයෙන් පවත්වා ගැනීමට රජය කරපු වෑයම් වල විශාල ප්‍රතිඵලයක් එකක් තමයි ඒක. පැහැදිලිවම අර පවත්වා ගැනීම කියන වචනය මතනේ හරි වැදගත්. ඒක තමයි ඒ වෙලාවේ අවශ්‍ය වෙච්ච දේ. මේක මේ ගොඩ ගන්න බැරි විදිහට කඩා වැටෙන්නට නොදී තියෙන ආකාරයෙන් කිසියම් ආකාරයකට අපි කියන්නේ ගැට ගහගෙන යන්න දීපු තල්ලුව තමයි ඒ. දැන් සුජීව රාජපක්ෂ මහත්තයා මට මේ කාරණාවක් මතක් වුණා. මුල් දවස්වලදී දැන් මේ මොරටෝරියම් එක ලබා දෙන අවස්ථාවලදී එක් කතාවක එක් මහත්මයෙක් මට සඳහන් කරනවා මේ ණය සහනය ලබා ගන්න ඉල්ලුම් කරන වෙලාවේදී එතුමා කියනවා මේ මිස් මේක මේ අර හරියට මේ කකුලුව අර රත් වෙන වතුර හැලියකට කකුලුවෙක් දාලා තියනවා වගේ වැඩක් තමයි ඔය මිස්ලා කරන්න යන්නේ කියලා. දැන් ඒක කිව්වන් පස්සේ මම ඒ වෙලාවේ hina වෙලා ඒක හරි කියලා. ඒ හේතුව එහෙම කියන්නේ? ඒ හේතුව තේරෙන්න පටන් ගන්නවා මම හිතන්නේ අර 107 පොලිය අය වෙන්න පටන් ගන්නවා. මොකද ජනතාවට ඒක දැනෙන්නේ එක්තරා විදිහක බරක් වගේ. මොකද ණය වාරිකය මත එහෙම නැත්නම් පොලිය මත පොලිය අයවීමක් සිද්ධ වෙන නිසා. ඒක තමයි දැන් එතන උද්ගත වෙන ප්‍රායෝගික ප්‍රශ්නය බවට පත් වෙන්නේ. අපි ඒකටත් උත්තරයක් දෙමු. ඔබතුමා ඒ උත්තරයේ කොටසක් සඳහන් කරා. ගොඩක් අයට සුජීව රාජපක්ෂ මහත්තයා අවබෝධයක් නැහැනේ බැංකු ඕනද රටේ බැංකු පද්ධතිය මූල්‍ය ක්‍රමය පවතින බැංකු ඕනද කියන එක. සල්ලි විතරක් අපි අතේ තිබ්බම ඇති වගේ හැඟීමකින් නේ අපි ගොඩක් වෙලාවට කටයුතු කරන්නේ. ඇයි මේ ආර්ථිකය පවත්වාගෙන යන බැංකු ඕනේ? ඔබතුමාගේ වෘත්තීය ඥානයෙන් ප්‍රශ්නයක් මම මේ අහන්නේ. මෙහෙමයි ඉතින් දැන් බැංකු ඕන ඇයිද කියන එක මොකද දැන් ව්‍යාපාරයක් දැන් බැංකු කියන එකේ ප්‍රධාන අරුමක් තමයි බැංකුව විසින් මුදල් මවනවා. අපි ඕක ආර්ථික විද්‍යාව අපි උසස් පෙළ කරනකොට අපි ඉගෙන ගත්ත දෙයක් තමයි මේ බැංකු මුදල් මවනවා කියන එක. ඒ කියන්නේ බැංකුවකට චෙක් එකක් ගෙනිච්චම ඒක එන්න එක එක්කෙනාගේ අතට ඒ මුදල් ගිහිල්ලා මුදල් හැටියට නැති වුණාට විශාල ප්‍රමාණයක් අපි එකෙන් හදනවා. සල්ලි හැටියට නෝට්ස් හැටියට ඒ ප්‍රමාණය නැහැ. නමුත් ඒක තමයි සාමාන්‍ය સિદ્ધාන්තය. ආර්ථිකයක් ස්ථායීතාවයෙන් පවත්වාගෙන යන ආර්ථිකයක් දියුණු කිරීමට අනිවාර්යයෙන්ම මුදල් අවශ්‍යයි. ඒ මුදල් අවශ්‍ය වෙන ඒක එක්කොට ගෙදරක තියාගෙන ඉඳ හරියන්නේ නැහැ. ඒක තමයි බැංකුවක් කියන එක මුදල් අවශ්‍ය කෙනෙකුට ගන්න, අවශ්‍ය කෙනෙකුට තැන්පත් කරන්න, අවශ්‍ය කෙනෙකුට ගන්න කෙනාට ගෙන් යම්කිසි පොලියක් ගන්න, තැන්පත් කරන්න පුළුවන් අවශ්‍ය කෙනාට පොලියක් දෙන්න, ව්‍යාපාර දියුණු කරන්න, මේ හැම දෙයක්ම කරන්න. එතකොට යම්කිසි ස්ටොක් එකක් අවශ්‍යයි. අපි කියන දැන් ව්‍යාපාරයක් ගත්තොත් අපි ව්‍යාපාරයක නිෂ්පාදනය කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තියෙනවා. එතකොට නිමිද්‍රව්‍ය. ඒ වගේම ආර්ථිකයක් ඉස්සරහට ගෙනියන්න ඒ ක්‍රමය අවශ්‍යයි. ඒ ක්‍රමේ විශ්වාසදායක තැනක් අර සුරක්ෂිතභාවයක් ඇතුව කටයුතු කරන්න අවශ්‍ය තැනක් තමයි ඒ ස්ථානය තමයි බැංකුව කියන එක. ඉතින් ඒක බැංකුව කියන එක මේ ස්වාධීන ආයතනයක්, ඒ වගේම රෙගියුලේටඩ් එන්ටිටි එකක්. ඒ කියන්නේ මේ නියාමනය වෙන ආයතනයක්. ඒ නියාමනය වෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවෙන්. එතකොට ඒක තමයි ඕනම රටක ඉතින් බැංකුවක් ඇයි අවශ්‍ය කියන එක මට කියන්න තියෙන්නේ. කෙලින්ම මේ රටක ආර්ථිකය ඉදිරියට ගෙනියන්න, රටේ ආර්ථිකයේ එතකොට එතන මූල්‍ය ශේෂ්ත්‍රය කියන අපි ෆිස්කල් කියනවා. ඒ මූල්‍ය ශේෂ්ත්‍රය හරියට ස්ථායීතාවයකින් පවත්වාගෙන යන්න අවශ්‍ය ප්‍රධානම අංගයක් තමයි මේ බැංකු කියන්නේ. මොකද ඒ චෝදනාව ආවේ බැංකු වලට තමයි. බැංකු පද්ධතියට සහ මහා බැංකුවට ඒ චෝදනාව එල්ල වුණා ජනතාවගෙන් ඍජුව. අපිට ආපු ප්‍රශ්නවලදීත් බොහෝ දෙනා සඳහන් කරලා තිබේ මේක මේ බැංකු වලට හම්බ කරගන්න දීපු අවස්ථාවක් මිසක් ජනතාවට දීපු සහනයක් නෙවෙයි කියන චෝදනාව බොහෝ දෙනා කරලා තිබුණා. අර පොලිය මත පොලිය අයවීම ඒක ඔබතුමාට අහන්න ලැබෙන ඇති මේ ජනතාව කරන චෝදනාවක්. ඒක එක හේතුවක් පළවෙනි ණය සහනෙන් දෙවෙනි ණය සහනයට එද්දී ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙන්නට. ඒකත් අපිට කියන්න සිද්ධ වෙනවා. බොහෝ දෙනා කියලා තිබ්බේ ආපහු නම් මොරටෝරියම් ගන්නෙ නැහැ කියලා අර කාරණාව නිසා. අපි ඒක පැහැදිලි කරමු. මොකද මාස 6ක් ගෙවන්න නැතිව ඉඳලා ඒ වාරික 6 ණයේ සම්පූර්ණ කාලයේ අගට එකතු වෙද්දී ආපහු අර ණය ඒ ප්‍රමාණයට පොලියක් අයවීම තමයි සිද්ධ වෙන්නේ. මේක ටිකක් සුමටව පැහැදිලි කරගන්න. එහෙමයි. දැන් අපි තේරුම් ගන්න ඕන අපි ව්‍යාපාරයක් කරනකොට හරි අපි අපේ පුද්ගලික වුණත් අපේ ආදායමට සරිලන වියදමක් නේ තියෙන්න ඕන.
අපි ඒක අනිත් පැත්තට කරගත්තොත් තමයි අපිට ප්‍රශ්න මතුවෙන්නේ. ඒක නිසා දැන් මම බැංකුවේ සභාපතිකමට අමතරව මම මගේ ව්‍යාපාරත් කරනවා. ඒතකොට මමත් ඔය මොරටෝරියම් අරගෙන තියෙනවා. මමත් ඔය කාරක ප්‍රාග්ධන ණය අරගෙන තියෙනවා. ඉතින් නමුත් එතකොට අපි ගන්නකොට අපි බොහොම මේක මේ දුන්න කියලා අපි අරගෙන හරියන්නේ නැහැ. මම නිතරම හිතන්නේ මම මේක ගෙවන්න ගියාම මට මගේ මුදල් ප්‍රවාහය මට තියෙයිද කියන එක. මොකද මම ඒක අනිවාර්යයෙන්ම හිතනවා. නමුත් ගොඩක් අය ඒක හිතන්නේ නැහැ. අර ඒ බැංකුවකින් දෙන නිසා ගිහිල්ලා ගන්නවා. හැබැයි එතකොට තමන් තේරුම් ගන්න ඕන මම මේක ඊළඟ මාස 6න් පස්සේ මම ආපහු මේක මේ ඉන්ට්‍රෙස්ට් මේ පොලියත් එක්ක මේ වාරිකය මාස 18කට හරි ඒ ප්‍රමාණයට මට මම ගෙවන්න වෙනවා කියන එක. හැබැයි එතෙන්දි තමන් තේරුම් යන්නේ නැහැ දැන් මේ කොවිඩ් වසංගතය මේ විදියට තියලා මේ ආර්ථිකය සහ මගේ කර්මාන්තේ මේ තත්වයටම පවත්වාගෙන ගියොත් මම කොහොමද ගෙවන්නේ කියන එක. ඉතින් ඒක එහෙම අර බලාපොරොත්තුවේ වෙනසක් ඇති වුණාම අපි එක්ස්පෙක්ටේෂන් ગેප් එක කියනවා අන්න එතෙන්දී ගනුදෙනු කරුවා ටිකක් අකමැති වෙනවා ඒකට. ඒතකොට ගනුදෙනු කරුවා පොඩි කනස්සලකටපත් වෙනවා. ඒක මම පුද්ගලිකවත් දැකලා තියෙන මේ දවස්වල බැංකුවට දැන් ගනුදෙනු කරුවෝ නැවිලා මාවත් යම් අය හම්බ වෙනවා. ඒතකොට මට තේරෙනවා ඒගොල්ලෝ අර මුලින්ම ගත්තට දැන් මේක දෙන්න අමාරුයි. දැන් මේක ගෙවන්න අමාරුයි. හැබැයි වගකීතු රජයක් හැටියට මම ආපහු කියන්න කැමති මේක දික් කරා ලබන මාර්තු 31 වෙනකම්. ඒ කියන්නේ 2021 මාර්තු 31 වෙනකම් මේක මේ ආපහු දික් කරා. ඒකත් යම්කිසි සහනයක් වුණා. මං හිතන්නේ ඒක තුලින් මට කියන්න තියෙන්නේ ගනුදෙනුකරුවෙක් මේ මුදල් ගත්තම නිතරම හිතන්න ඕන තමන්ගේ අරමුදල් ප්‍රවාහය. දැන් අපි කියන මුදල් ප්‍රවාහ දෙකක් තියෙනවා. එකක් ඇතුළට එන එක අනිත් එක පිටට යන එක. ඒතකොට මේ ඇතුළට එන එක පිටට යන එකත් එක්ක මේක සමානද කියලා බලන්න ඕන. නැත්නම් ඇතුළට එන එක නිතරම වැඩි වෙන්න ඕන පිටට යන එකට වඩා. එහෙම නැති වෙච්ච ගමන් තමයි අරමුදල් ප්‍රශ්න ඇති වෙන්නේ. ඉතින් ඒකට තමයි බැංකු තියෙන්නේ. නමුත් නිතරම ගනුදෙනුකරුවන් හැටියට කරන්න ඕන බැංකුව අයින් කරන්න හොඳ නැහැ. බැංකුවෙන් අයින් වෙලා ඉන්න හොඳ නැහැ. මොකද බැංකුවක් අනිවාර්යයෙන්ම ගනුදෙනුකරුවෙක් හැටියට එහෙම නැත්නම් ව්‍යාපාරයක් කරන හැටියට අපි තනි පුද්ගලයෙක් වුණත් අපිට බැංකුව අවශ්‍යයි. එහෙමනම් අපි බැංකුවත් එක්ක නිරන්තරයෙන් එයත් එක්ක සුහදව ඉන්න ඕන. ගොඩක් වෙලාවට මම දැකපු දෙයක් තමයි තමන් යම් ප්‍රශ්න වලට වෙලා ඊට පස්සේ අක්‍රමික ගණයට ණය මුදල් වැටුණාට පස්සේ ඔවුන් බැංකුව පොඩ්ඩක් බැංකුවෙන් ඈත් වෙලා ඉන්නවා. බැංකුව මග අරිනවා. බැංකුව කෝල් කරනකොට කතා කරන්න අකමැති වෙනවා. නමුත් ඒක හොඳ නැහැ. මම හිතන්නේ හොඳම දේ තමයි මම මේ වෙලාවේ ගනුදෙනුකරුවන්ට දෙන උපදේශයක් තමයි අර කොලැටරල් කියලා එහෙම නැත්නම් අපි කියනවනේ මේ හැම එකකටම ඉල්ලනවා කියලා ඉඩමක් තියන්න, ගෙයක් තියන්න, මොකක්ද ඒකට කියන්නේ මේ ඇපයක් තියන්න කියන එක. නමුත් ඒ ඇපය කියන හැම එකටම වඩා මම එදා ඉඳලා හැමතැනම කියන එකක් තමයි හොඳම දේ තමයි තමන්ගේ සුහද බව, තමන්ගේ ගුඩ් විල් එක, තමන්ගේ කීර්ති නාමය. ඒක බැංකුකරුවත් එක්ක ඇති කරගෙන තියෙනවා නම් මං හිතනවා අර ඉල්ලන අපකර වලින් 75%කට වඩා වැඩි හරි ගිහිල්ලා. නමුත් ගොඩක් මම දැකලා තියෙනවා ගනුදෙනුකරුවන් අර මගෑරීම තුලින් හැම යම්කිසි ප්‍රශ්නාර්ථයක් මේ ඒ බැංකුකරුවා තුල ඇති වෙනවා Taman ගැන. එතකොට ණයක් ඉල්ලන්න ආවත් දෙතුන් සැරයක් හිතලා ඒ පාර බලනවා මේ ණයට මට උපරිම අපකරයක් ගන්න පුළුවන් වෙයිද කියලා. ඒ අනුව තමයි ඔවුන් කටයුතු කරන්නේ. මම හිතන්නේ ඒක හොඳ දෙයක් නෙමෙයි. නමුත් මට කියන්න අවශ්‍ය තමන් ණය මුදලක් ගන්නකොට තමන්ගේ ව්‍යාපාරයේ මේ ධාරිතාවය බලන්න ඉස්සරහට දැන් විශේෂයෙන් මේ කාලේ ඊළඟ අවුරුද්ද දෙක මම කියන්නේ මාස දෙකක් තුනක් කියලා ඊළඟ අවුරුද්ද දෙක තමන් හැම මාසයකම තමන්ගේ අරමුදල් ගැන හොයන්න ඕන. තමන්ගේ කවුන්ටන් කෙනෙක් ඉන්නවා ගණකාධිකාරීවරයා ඉන්නවා ඔහුට විතරක් බාර දීලා ඉන්න එපා මේ අවස්ථාවේ. තමනුත් ගණකාධිකාරීවරයා වෙන්න. තමනුත් මූල්‍ය කළමනාකරුව වෙන්න මේ ව්‍යාපාරයේ. අයිති පුද්ගලයාට තමයි අන්තිමට ඒ තත්ත්වයට මුහුණ දෙන්න වෙන්නේ. ඒක නිසා තමන් බලන්න තමන් හරි නැත්තම් ගොඩක් තැන්වල මම දැකලා තියෙනවා මගේ බැංකුවට එනකොට කෙනෙක් යම්කිසි ණයක් ඉල්ලගෙන මම මේකත් කියන්න ඕනේ මේ අහන් ඉන්න අයට බලන් ඉන්න අයට ඔවුන් එන්නේ තමන්ගේ ගණකාධිකාරීවරයා එහෙම නැත්නම් තමන් ඇතුළේ ඉන්න කෙනා හරි පිටින් ඒ ඉන්න ගණකාධිකාරීවරයෙක් එක්ක එන්නේ. දැන් මම යම්කිසි ප්‍රශ්න කීපයක් අහනකොට මගේ තියෙන දැනුමෙන් මම දන්නවා එතකොට ඒ අදාළ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයා වෙන්න පුළුවන් ඒ අය වෙන්න පුළුවන් එයා තමන්ගේ ගණකාධිකාරීවරයා දිහා බලනවා. මම එතකොට දන්නවා ඔවුන් තනිකර අර ඒ පුද්ගලයාට බාර දීලා ඉන්නේ කියලා. ඒක හොඳ නෑ. දැන් මේ කාලේ මම කියන්නේ තමනොත් මේ ව්‍යාපාරයේ විවිධ
විවිධ චරිත තියෙනවා. එකක් තමයි තමන් ව්‍යාපාරයේ අයිතිකාරය. අනිත් එක තමයි තමන් ව්‍යාපාරයේ මූල්‍ය කළමනාකරුව වෙනවා. අනිත් එක තමයි තමන් ව්‍යාපාරයේ සේවක පිරිස් කළමනාකරුව වෙන්න ඕන. තමන් නිෂ්පාදන මේ හැම දෙයක්ම දැනගෙන ඉන්න මේ කාලේ. එහෙම හිටියොත් තමයි මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න තමන්ට අවම පිරිවැය ප්‍රමාණයකින් උපරිම සේවයක් හෝ උපරිම නිෂ්පාදනයක් කරලා අර මුදල් ප්‍රමාණය බොහොම හොඳින් ඉතුරු කරගෙන එතකොට තමයි ඒ තියෙන මේ ලාභයෙන් අර බැංකුවට ගෙවන්න තියෙන දේ ගෙවා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් අමාරුයි. එහෙම නැති වුණොත් හිර වෙනවා. ඒක තමයි සරලවම කියනවනම් අපිට අහන්න ලැබෙන කාරණාව. මොකද අර ණයක් ගත්තාම මේක ගෙවන්න ඕනේ කොහොමද? කවදා හරි ගෙවන්න වෙනවා කියන එක පිළිබඳව ගොඩක් වෙලාවට අපි අපේ ඔළුවෙන් අතහැරලා දානවා. බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළා තියෙනනේ අනන සුඛය කියන්නේ මේ ණය ගන්න සහ ඊට පස්සේ ණය ගෙවන්න මේ දෙකම හරියට සමපාත කරගත්තොත් ටිකක් සැනසille ජීවත් වෙන්න පුළුවන්. ඒක තමයි මේ දවස්වල බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා යම් සූත්‍රයක තමන් ගන්න තමන්ගේ ආදායම කොටස් 4කට බෙදන්න කියලා නේ. එකක් පරිභෝජනයට තියාගන්න කියලා තියෙනවා. අනිත් ඒවා අනිත් තුනම කියලා තියෙන්නේ තමන් හදිසි අවස්ථාවකට තියාගන්න, තමන්ගේ බේත් හේත් වලට තියාගන්න. අනිත් තුනම කියලා තියෙන්නේ අනාගත පරිභෝජනයට තියාගන්න කියලා. මම හිතන්නේ ඒක මේ 2500 ගානකට අවුරුදු ගානකට ඉස්සෙල්ලා දේශනා කරපු එක අදටත් වළංගුයි. ඒක හෙටටත් වළංගුයි. පැහැදිලිවම. ඒක අර මේ බුදුරජාණන් වහන්සේ බොහෝ දේවල් අපිට කියලා තියෙනවානේ අර මැනේජින් ස්කිල්ස් අපි මේ දැන් ඒවා අමුතුවෙන් තියරි කරලා වෙන බටහිර විශේෂඥයින්ගේ නම් එක්ක ඒ තියරි ගෙනල්ලා ලංකාවේ උගන්වනවා ලෝකෙ උගන්වනවා. හැබැයි ඒවා ඉතින් කලින් කියලා තිබ්බ දේවල්. මෙතුමා සඳහන් කරගෙන ආව කාරණාවත් එක්ක මට හිතුණා මේ අතරම පොඩ්ඩක් මේ දැන් ගොඩක් ව්‍යාපාරිකයින් තරුණ ව්‍යවසායකයින් තමන්ගේ ගමන පටන් ගත්ත බොහෝ දෙනාත් මේ මොහොතේ එක තැන නතර වෙලා ඉන්න සෑයාවක් අපිට දකින්න තියෙනවා. බොහෝ දෙනා සංචාරක කර්මාන්තයේ පිබිදීමත් එක්ක ඒ කර්මාන්තයේ වෙත යොමු වීම නැඹුරු වීම අපි පහුගිය කාල සීමාව විතරම දැඩි ලෙස දැක්ක පහුගිය අවුරුද්ද අවසාන වෙද්දී. එතකොට දැන් මේ සියල්ල නැවතිලා බොහෝලාට සංචාරක කර්මාන්තයේ දැන් අපිට අලුත් මොකක් හරි විදියක් හොයාගන්න වෙනවා සංචාරකයින් ලංකාවට ගෙන්න ගන්න ඕන් වර මාසයක කාලය රඳවා ගන්න. මේ වගේ අවස්ථාවල සංචාරක කර්මාන්තය වෙනුවෙන් මේ මාර්තු 2021 මාර්තු වෙනකන් දෙන සහනය ඇරුණාම මොන වගේ ක්‍රමද බැංකු වලින් එහෙම නැත්නම් මූල්‍ය ක්ෂේත්‍රයෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ? නෑ මෙහෙමයි දැන් මූල්‍ය ක්ෂේත්‍රය අනිවාර්යයෙන්ම මට එකක් කියන්න පුළුවන් විශේෂයෙන් මහජන බැංකුව දැන් අපි අපේ අර මේ ලාභය නෙමෙයි අපේ ප්‍රධාන පරමාර්ථය. ඒක අපිට රජයත් කියලා තියෙනවා. හේතුව අපේ ප්‍රධාන පරමාර්ථයක් තමයි අපේ ගනුදෙනුකරුවන් ඉන්නවා මිලියන 14ක් ඉන්නවා. මිලියන 14ටම හැකි පහසුකම් සැපීම තමයි අවශ්‍ය. මොකද හේතුව අපේ යම් කිසි විදියකින් ලාභයක් තිබුණා නම් ඒ ලාභය යන්නේ රජයට. එතකොට අපි ඒක නිසා පුළුවන් තරම් අපිට කියලා තියෙන ඒ සහන දෙන්න කියලා. ඒ නිසා අපි ඒ සහන දෙනවා හැම විදියකම. එතකොට ඕනම ගනුදෙනුකරුවෙක් ආවොත් දැන් මේ කාලේ පොලිය ගැන කතා කරනවා. පොලිය තනි අගයකට ගෙනල්ලා තියෙනවනේ. අපි මේ කතා නැත්තම් වෙනද 116 18 20 තිබුණ පොලියක් අද සාමාන්‍යයෙන් 7 8 9 10 තමයි අපි කතා කරන්නේ. ඕනම ණයකට මං හිතන්නේ ඒ පොලිය තමයි අදාළ වෙන්නේ. එතකොට ගනුදෙනුකරුවන්ට පුළුවන් ඒ අදාළ ණය දැන් ණය කලඹ කියලා අපි කියනවා නැත්තම් ලෝන් පෝර්ට්ෆෝලියෝ කියලා කියන ඕනම බැංකුවක තියෙනවා. ඒ එක එක ක්ෂේත්‍රයන් වලට අපි වෙන් කරපු විශාල බිලියන ප්‍රමාණයක ගණනක අපේ තියෙන මුදල් ඒවට ලබා දෙන්න. එතකොට දැන් අපේ බැංකුවට එන ඕනම ගනුදෙනුකරුවෙකුට අපි ඒ කැමැති අදාළ විදියකට අපිට දෙන්න පුළුවන් විදිහට අපි ණය කලඹ හදලා තියෙනවා. දැන් පහුගිය කාලේ උදාහරණයක් හැටියට මේ අස්වැන්න කියලා ණය යෝජන. මොකද හේතුව රජයේත් ලොකු අරමුණක් තියෙනවා ජනාධිපතිතුමා ඇතුළු මේ කෘෂි කර්ම ක්ෂේත්‍රය නංවන්න ඕන. ඇත්තටම ඒක කරන්න ඕන දෙයක්. මොකද ලංකාවේ තියෙන ඉඩම් ප්‍රමාණය ගත්තොත් අති විශාලයි මුඩු ඉඩම්. එතකොට ඒකට අපි අස්වැන්න කියලා ණය යෝජනයක් කරනවා. මේක මේ 8.9 පොලියට. ඕනම කෙනෙකු දැන් මම හිතන්නේ අපි විශාල වශයෙන් ඒකෙන් ණය දීලා. එතකොට සහන කාල සීමාව තිබුණා. ඊට පස්සේ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා ණය. මොකද හේතුව බතික් කර්මාන්තය ඊට පස්සේ මැටි කර්මාන්ත මේවට අපි සහන ණය යෝජනා. එතකොට වනිතා සවිය කියලා වනිතාවන්ට දීලා. අනිත් එක මේවා දෙන්නේ ඊටාම මේ අර සුරැකුම් කියන එක නැත්තම් අර ඔබතුමිය කිව්වා වගේ අර අපකර කියන එක ඒ තරම් දැඩිව බලන්නේ අපි. මොකද මේව ස්ටාර්ට්අප්ස් හැටියට අපි විශේෂයෙන් මහජන බැංකුව අපි බලනවා මේ ව්‍යවසායකයෝ ඇති කරන්න.
මම ඒකත් කියන්න ඕන මොකද ගොඩක් අය දැන් නැඹුරු වෙන්න ඕන දෙයක් තමයි ව්‍යවසායකයෙක් වෙන එක. නැතුව මේ වැඩ කරන නැත්තම් එම්ප්ලොයි කෙනෙක් නැත්තම් සේවා දායක සේවා යෝජකයෙක් සේවකයෙක් වෙන එක හොඳ නෑ. මොකද ව්‍යවසායකයෙක් වෙන්න දැන් මහජන බැංකුව ඇතුළ ගොඩාක් හැම බැංකුවක්ම වගේ විවිධ ණය කළඹ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ඉදිරිපත් කරලා තියෙන්නේ ඕන්ට මේ ණය අරගෙන ව්‍යාපාර කරන්න. මෙතෙන්දී එකක් තියෙන දැන් වෙනදා අපි කතා කර මේ අපේ මේ ණය තියෙන මේ පොලියත් එක්ක මේ ජාත්‍යන්තරයේ ජය ගන්න බෑ කියන එක. මොකද හේතුව 18%ක 20ක පොලියකට ණයක් ගත්තට පස්සේ ඒකෙන් නිපදවන භාණ්ඩ හෝ සේවාව අපිට තරඟකාරී පරිසරයකට ගෙනියන්න අමාරුයි. හැබැයි දැන් මට කියන්න පුළුවන් මම හිතන්නේ මේ තියෙන ණය මේ පොලියත් එක්ක ඒක ඕන තැනක ගෙනහිල්ලා අපිට විකුණන්න පුළුවන්. මම අමතක වෙන්නේ තව එකක් කියනවා දැන් මේ රජය විසින් මෙච්චර අඩු මුදලකට අඩු පොලියකට ණය දුන්නට මම තවම දැකලා නැහැ මේ අපි මේ රජය ණය දෙන්න එක හේතුවක් තමයි මේ තියෙන ප්‍රශ්නෙන් කොහොම හරි ගොඩ වෙන්න. අනිත් එක තමයි මේ ජනතාවට මේ භාණ්ඩ හා සේවාවල තියෙන මිල අඩු කරන්න. අපි කියන cost of living කියලා. නැත්තම් මේ ජීවන මේ පිරිවැය අඩු කරන්න ඕන. නමුත් මේ ජීවන වියදම අඩු වෙනවද කියන එක මම තවම දැකලා නැහැ. උදාහරණයකට අපි අද ගිහිල්ලා යම් කිසි තැනකට බඩුවක් ගන්න ඒ බඩුවම බලන්නෝ තව සති දෙකකින් පස්සේ කීයද වටිනාකම ඒක තව සති දෙකකට පස්සේ ගිහිල්ලා බලන්නකො වටින මම දැන් බලනවා මේක සාමාන්‍යයෙන් අපි දකින්න මේ අපි ගියාම සුපර් මාකට් එකකට ඕක බලන්නේ නමුත් මං දැන් විශේෂයෙන්ම භාණ්ඩ කීපයක මං හරියට බලනවා මේ සතියේ කීයද තව සති දෙකකින් කීයද එතකොට ඒක වෙන්න බෑ ඒක වැඩි වෙන්න බෑ ඇත්තටම මේ රජයේ බලාපොරොත්තුවත් එක්ක අපි කවුරුත් හිතන්න ඕනේ මේකේ cost of living එක දැන් මේ cost එක අඩු වෙන්න ඕන. ඇයි මොකද හේතුව මේ බැංකු පොලිය අඩුයිනේ. බැංකු පොලිය තමයි සෑහෙන ප්‍රමාණයක් අපේ වියදමේ ගත්තොත් භාණ්ඩයක් සේවා නිෂ්පාදනය කරන්න ඒක සෑහෙන. නමුත් එහෙම වෙන්නේ නැහැ. මට හිතා ගන්න බෑ ඇයි කියන එක. ඒක මං හිතන්නේ රජයත් ඒක බලන්න ඕනේ. යදාල බලධාරීන් මේ නියාමන ආයතන තියෙන බලන්න ඕනේ ඇයි මෙහෙම එකක් වෙන්නේ කියන එක. මොකද අවසානයේ අවශ්‍ය ජනතාවට සහනයක් දීම. ඒ ජනතාවට සහනයක් දීම තුළින් අපි අර කියන ඉන්ෆ්ලේෂන් එක එහෙම නැත්නම් උද්දමනය අඩු කිරීම ඒ වගේ දේවල් වෙන්න ඕන. ඒක වෙනවද කියන එක මේ මට ප්‍රශ්නාර්ථ ලකුණක් තියෙනවා. ඒ කියන්නේ මේ තරම් සපෝට් එකක් සහායක් ලබා දෙන මොහොතක පවා ඒක එහෙම සිදු නොවෙන්නේ. දැන් ඔබතුමා හරි අපුරු තැනකට අරගෙන ඉන්නේ එක්තරා විදිහට අපිටත් හිතන්න දේවල් ඉතුරු කරනවා ණය ප්‍රමාණ ණය කියන්නේ මුදල්නේ ආපහු ලබා දෙන්නේ මේ ආර්ථිකයට. එහෙම ලබා දෙන වෙලාවකත් අපිට රටේ අපි හදාගන්න අපි නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවාවල මිල කිසියම් ස්ථායීතාවයකට අරගෙන එන්න බැරිද කියලා. මේකට තවත් වෙන ආර්ථිකමය කාරණාත් කීපයක් තියෙනවා. ඒක ඇත්ත අපි පිළිගන්නවා. නමුත් අපිට කරන්න පුළුවන් දේවලුත් තියෙනවානේ. දැන් ආපහු අපි ණය ගැනම කතා කරන්න තමයි මේ එන්නේ. ණය හා සම්බන්ධව ගත්තම බොහෝ දෙනාට නැති කාරණාවක් තමයි මූල්‍ය විනය කියන්නේ. එතකොට ඒ කියන්නේ ණයක් අර අපි කිව්වා ඉස්සෙල්ලා ගත්තම ඒක ගෙවන්න අපි කිසියම් ආකාරයක වෙන් කිරීමක් කරනවද කියන එක දැන් සුජීව රාජපක්ෂ මහත්තයා බොහෝ දෙනා කරන්නේ ණය සහනය ගත්තමත් ඒ වෙලාවේදී හදිසියවත් Tamanට බිස්නස් එක කරගෙන යන්න හම්බුණා නම් ඒක මේ ව්‍යාපාරයට යොදන්න එහෙම නැත්නම් පස්සේ ගෙවන ණය පොලියට යොදන්න එහෙම බලාපොරොත්තු නෑ හිතේ. ඒක තියාගන්නවා පෞද්ගලික පරිභෝජනයට. මේක වෙන්න පුළුවන් නේද එක්තරා විදිහක හේතුවක් බවට පත් වෙන. මොකද හේතුව අපි දැනගන්න ඕන අපි ව්‍යාපාරිකයෝ වෙනකොට අනිවාර්යයෙන්ම ඔබතුමිය කිව්වා වගේ අර අපේ මූල්‍ය විනයක් තියෙන්න ඕන. ඒ විනය නැති එක මම හැම තැනම දැකලා තියෙනවා. ඒ කියන්නේ තමන් යම් කිසි විදියකින් ව්‍යාපාරය වෙනුවෙන් මුදලක් යොදනවා. දැන් නිතරම හිතන්න ඕන එකක් තමයි මම සහ ව්‍යාපාරය කියන්නේ දෙන්නේ. එක්කෙනෙක් වෙන්න බෑ. මොකද හේතුව මම අයිතිකාර පුද්ගලයා හැටියට මම ව්‍යාපාරයක් ඇති කළා තියෙනවා. නැත්තම් මම ළමයෙක් හදලා තියෙනවා. ඒ ළමයට මම උප්පැන්නයක් දීලා තියෙනවා. ඒ කියන්නේ ඒ ව්‍යාපාරය රෙජිස්ටර් කරලා නැත්තම් ලියාපදිංචි කරලා තියෙනවා. ඒ ව්‍යාපාරේ ඒ ළමයා ගැන එතකොට එතෙන්ට ස්ටේක් හෝල්ඩර්ස්ලා ගොඩක් ඉන්නවා. තමන්ට ගනුදෙනුකරුවෝ ඉන්නවා. තමන්ගේ ව්‍යාපාරේ වැඩ කරන අය ඉන්නවා. එතකොට තමන් සේවකයන්ට පඩිනට ගෙවනවා නම් ඒ අදාළ නියාමන ආයතන තියෙනවා. එතකොට බැංකු තියෙනවා. මේ වගේ අර මම කියන ස්ටේක් හෝල්ඩර්ස්ලා ඒ අය ගොඩාක් ඉන්න ව්‍යාපාරයත් එක්ක. එතකොට මේ කියන ව්‍යාපාරය කඩන් වැටෙන්න මට ඉඩ දෙන්න බෑ. මොකද මම අයිතිකාරය වුණාට මේ ව්‍යාපාරය කියන්නේ වෙනම එකක්.
ඒ කියන්නේ අර මේ ලුවී රජුරුව එක කාලයක කිව්වා වගේ රාජ්‍ය යනු මමය කිව්වා වගේ ව්‍යාපාරය යනු මමය කියන්න බෑ. බෑ. ඒක මම කියන්නේ ඒක තමයි මම නිතරම හිතනවා මමත් ව්‍යාපාර කරනවා. නමුත් මට අනිවාර්යයෙන්ම ලොකු social responsibility එකක් තියෙනවා. සමාජීය වගකීමක් තියෙනවා මේ ව්‍යාපාරය කියන ළමයා ලොකු කළා හදලා සමාජයේ ඒ විදිහට තියන්න. නමුත් එතකොට මම එතෙන්දී ethical business කියලා දෙයක් තියෙනවානේ. අපි ඒ කියන්නේ අපි ඒ කරන ව්‍යාපාරය සාධාරණව කරන්න ඕන. මේ ව්‍යාපාරයෙන් දැන් සමහර අය හිතන් ඉන්නවා මේ ව්‍යාපාරයේ තියෙන පිරිවැටුම තමයි මගේ ලාභය කියලා. මොකද ඒගොල්ලෝ ඒ වගේ ජීවත් වෙන ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒක වෙන්න බෑනේ. මේ ව්‍යාපාරේ යම් දෙයක් කරලා භාණ්ඩ හා සේවා විකුණලා වියදම් අඩු කළා යටමේන ප්‍රමාණයක් තියෙන ලාභය තමයි ඇත්තට මට අයිති වෙන්නේ. ඒ ලාභය වුණත් මම 100% ඒ ලාභය ගෙදර අරන් යනවා නම් ඒක හොඳ දෙයක් නෙවෙයි. හැබැයි මම දැකලා තියෙන ව්‍යාපාරෙ එහෙම කරනවා. මට අයිති තමයි. නමුත් ඒ වුණාට මම ඒ ව්‍යාපාරයෙන් අර මං කිව්වා වගේ බුදුරජාන් වහන්සේ පැවසුවා වගේ ඒ ව්‍යාපාරෙම නැවත ආයෝජනය කරන්න ඕනේ ඉදිරි අනාගතයට. එතකොට යම්කිසි ඒ ලාභයෙන් කොටසක් ඒ ව්‍යාපාරේ තියෙන්න ඕන. අද කාලේ මං හිතනවා ගොඩක් අයට වෙච්ච ප්‍රශ්නේ තමයි මේ සල්ලි පහුගිය අවුරුදු අපි කියමු 10ක් මම ව්‍යාපාරේ කරා නම් මගේ ව්‍යාපාරේ යම්කිසි විදියකින් රිසර්ව්ස් හැටියට නැත්තම් ඉතිරි කිරීම හැටියට කොච්චර තියෙනවද? එහෙම නැත්නම් හැබැයි ලාභ තිබුණානේ. එහෙම නැත්නම් කෝ ඒ සල්ලි? ඒ සල්ලි මම අයිතිකාරය හැටියට මොකද්ද කරලා තියෙන්නේ? මං ඒ සල්ලි ගෙදර ගෙනහිල්ලා තියෙනවා. මං ඒ සල්ලි ගෙදර ගෙනහිල්ලා ඒ මුදල් වලින් මම ඉඩම් අරගෙන ඇති, මම ප්‍රාඩෝ එකක් අරගෙන ඇති, මං අනිත් ඒවා කරලා ඇති. ඒ ඔක්කොම තියෙනවා. ඒතකොට ඒ වත්කම් තියෙන දැන් කාගේ නමටද? මගේ නමට. ඒතකොට ව්‍යාපාරය අනාථ වෙලා. මං කියන එක තේරෙනවා. ඒක මං හිතන්නේ ඒක ethical business එකක් නෙමෙයි. ඒක නිසා මම කියන්නේ නිතරම අපි ව්‍යාපාරයක් කරනවා නම් ඒ ලාභ තියෙනවා නම් ඒ ලාභ වලින් මං හිතනවා 50% ව්‍යාපාරේ නැවත තියලා ආයෝජනය කළා 50% මං ගෙදර ගෙනිච්චට කමන්නේ. එතකොට අර අපි කියන රේනි ඩේ එක කියන එක යම් විදියකින් අමාරු දවසක් ආවම අපිට සල්ලි තියෙනවා. දැන් වෙලා තියෙන්නේ ගොඩක් අයගේ ව්‍යාපාරවල මුදල් අරමුදල් ඒව නැවත ආයෝජනය වෙන අඩුයි. එම නිසා තමයි මොනවා හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් බැංකුවට දුවන්න ඕන. බැංකුවට දුවලා බැංකුවට දොස් කියනවා. මොකද බැංකුව මේ ව්‍යාපාරේ දිහා බලලා දන්න දැන් මෙයා මේ ඔක්කොම සල්ලි අරන් ගිහිල්ලා තියෙනවා. එහෙම නැත්නම් අර ඔබතුමිය කිව්වා වගේ ඒ බැංකුවෙන් ගන්න ණය මුදල් වලින් අපි මොකද්ද කරන්නේ? බැංකුව ආයෝජනය කරන ප්‍රමාණය අඩුයි. නමුත් Taman පිටට ආයෝජනය කරන ප්‍රමාණය වැඩි. සමහරවිට Tamanට අවශ්‍ය වාහනයක් ගන්නවා නම් ඒ වාහනේ ගන්නවා. නමුත් අපි කියමු උදාහරණයකට ව්‍යාපාරයකට වාහනයක් ට්‍රක් එකක් උදාහරණයක් කියනවා ලොරියක් ගත්තට කමන්නේ මොකද ඒක ව්‍යාපාරයට යෙද වෙන්නේ. නමුත් මම ඒකේ ප්‍රාඩෝ එකක් ගත්තොත් ඒක ව්‍යාපාරයට ඇති දෙයක් නැහැ. මොකද ඒකෙන් වෙන්නේ තමයි මගේ පුද්ගලික දේවල්. එතකොට මම පුද්ගලික දේවල් කරාට නමුත් මේකේ ලීස් එක එහෙම නැත්නම් මම ගත්ත ප්‍රාඩෝ එකේ ලෝන් ඉන්ස්ටෝල්මන්ට් එක කවුද ගෙවන්නේ? මේ අහිංසක ව්‍යාපාරය ගෙවන්නේ. මම නෙවෙයි ගෙවන්නේ. ඉතින් ඕක තමයි මම මේ බොහොම සරල විදියට කියන්නේ ව්‍යාපාරය අනාථ කරන්න එපා. ව්‍යාපාරයට සාධාරණයක් කරන්න. ව්‍යාපාරේ තියෙන ලාභ වලින් කොටසක් ගන්න. යම් කිසි කොටසක් ඒකෙන් ව්යාපාරේ මේ ආයෝජනය කරන්න. මම හිතන්නේ එහෙම කරොත් අර ethical business කියන එකේ ගිහිල්ලා අපිට මම හිතන්නේ එතකොට බැංකුත් එක්ක නිතර ගිහිල්ලා හැප්පෙන්න ඕනේ නැහැ. බැංකු වලට කියන්න ඕනේ. මොකද බැංකු දන්නවා, බැංකු හොඳට දන්නවා මේ ගනුදෙනු කරුවා මොන වගේ ගනුදෙනු කරුවේද. මට අදත් එහෙම වුණා. මට සමහරවිට මගේ නිලධාරීන් කියනවා නෑ සර් මෙයා මෙහෙම කළා තියෙනවා මේ මුදල් අරගෙන අහවල් බැංකුවේ තැන්පත් කළා තියෙනවා. ඒගොල්ලෝ account එකද ඉතින් එතකොට ආපහු ඇවිල්ලා ඉල්ලනකොට මේගොල්ලෝ දෙන්න අකමැති වෙනව ටිකක් මොකද හේතුව මෙයා මේ මුදල ගත්තට ඒ අදාළ දෙයට නෙමෙයි ඒක මේ වියදම් කරන්නේ ආයෝජනය කරනවා. නමුත් එයාලා මේ මුදල් අරගෙන අපි කියමු උදාහරණයක් 4.5 පොලියකට යම් විදිහකින් දෙනවා නම් අර 4 කාරක ප්‍රාග්ධනය අරගෙන තව තැනක 7%කට තැන්පත් කරනවා නම් ඒක හොඳ දෙයක් නෙවෙයිනේ. අර ඒ වගේ දේවල් වෙන අයින් හැබැයි මම කියන්නේ ඔක්කොම කියලා. සමහර අය ඒක කරනවා. මම හිතන්නේ ඒක කළ යුතු නෑ මේ අවස්ථාවේ. මොකද අපි මේ වෙලාවේ අපි ආර්ථිකය පණ ගන්නවන්න ආර්ථිකයට තමයි අපි උදව් කරන්නේ. නැතු අපේ පුද්ගලික ව්‍යාපාර විතර නෙමෙයි අපි හිතන්නේ. සහ ඒක පෙරලා ලැබෙන්නේ ඉතින් අපිටම තමයි. ඒකත් අපි බොහොම විවෘතව කල්පනා කරන්න වෙන කාරණාවක් මේ වෙලාවේ. අපි මුලින් ඉඳන්ම කිව්වනේ සුජීව රාජපක්ෂ මහත්මයා මේ ලෙඩේ ගැන හිතුවත් COVID-19 ගැන හිතුවත් ආත්මාර්ථකාමීව වැඩ කරන්න පුළුවන් හැකියාවක් අපි කාටවත් මේ වෙලාවේ නැහැ. ඒක වසංගතයේ පැත්තෙන් ගත්තත් එහෙමයි මේ ණය සම්බන්ධව ගත්තත් කතන්දරේ එහෙමයි.
දැන් මෙතුමා ව්‍යාපාර පිළිබඳව සඳහන් කරන වෙලාවේදී අර දැන් ව්‍යාපාර වලින් ගන්න බොහෝ දේවල් අපි කියන්නේ ප්‍රායෝගික තලයේ අත්විඳපු දේවල් තමයි මේ ලබා ගන්න ව්‍යාපාර ණය ඔබතුමා කිව්වා වගේ විවිධ ක්‍රෙඩිට් කාඩ් ගෙවන්න එහෙම නැත්නම් වෙන ණය සෙටල් කරන්න මේ වගේ දේවල් සඳහා යොදා ගන්නවා. එතකොට ඒකෙන් ආපහු අර බිස්නස් ඉකොනොමි එක එහෙම නැත්නම් ව්‍යාපාර හා සම්බන්ධව තියෙන තත්ත්වය අපිට අවධානය යොමු කළ නොහැකි තත්ත්වයටපත් වෙනවා. එහෙම දෙයක් තමයි අපි පහුගිය කාලේ දැක්කේ. ඒ ව්‍යාපාරනේ දැන් තනි පුද්ගලයින්ටත් මේක හම්බ වුණා. ලීසින් සහන එහෙම හම්බ වුණා. පුද්ගලික ණය හා සම්බන්ධවත් මේ ණය සහන හම්බ වුණා. ඒ වගේ වෙලාවටත් මේක අවභාවිතා වුණා. ඇත්තටම කිව්වොත්. ඒ කියන්නේ තනි පුද්ගලයින් වශයෙන් අර ණය සහන අරගෙන හරි අපි දැන් ණය ගෙවන්න ඕනේ නැහැ කියලා පොඩි සින්දුවක් එහෙම දාගෙන ගෙදර හිටියට හැබැයි මේක ගෙවන්න දවසක් එනවා සජිරාජ පක්ෂ මහත්මයා. එතකොට අපි දැන් මේක හරි දැන් මාස 6 ගෙවිලා තව මාස 2කුත් ගෙවිලා ඉවරයි. අපිට දැන් මොකක් හරි කියන්නකො ක්‍රමයක් මේක ප්ලෑන් කරන්න. මෙහෙමයි අපි හිතන්න ඕන දැන් අපේ ආදායමට සරිලන වියදමක් නේ තියෙන්න ඕන. දැන් මේ ක්‍රෙඩිට් කාඩ් කියන එක මගේ බැංකුවත් ක්‍රෙඩිට් කාඩ් ඉෂුව කරනවා. ඒ වගේ හැම බැංකුවක්ම ක්‍රෙඩිට් කාඩ්. එතකොට අපි ක්‍රෙඩිට් කාඩ් එක සමහරවිට මගේ මේ පොකට් එකේ තියෙන පුළුවන් මිලියන 3-4-5ක ක්‍රෙඩිට් කාඩ් නේ. නිකන් ප්ලාස්ටික් කෑලි ටිකක් අපි තියාගෙන ඉන්නවා. නමුත් මේක මම දන්න තරමට මම නම් කවදාවත් එහෙම කළා නෑ. මම පොඩි කාලේ මට තියෙන මුදලින් මම ඒක අදටත් එහෙමයි. නමුත් ගොඩක් අය මේක අර රෝල ගහනවා කියලා අපි අර කතාවක් තියෙනවා. ඒ වගේ කරනවා. මේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් එක ගන්නවා අරක ගෙවනවා. අරක එතකොට හැබැයි මේක අපි අර ට්‍රැප් එකකට අහු වෙලා මේක යම්කිසි මේ අපි ප්‍රශ්නයකට මැදි වෙන බව මතක් වෙන්නේ නැහැ. කාලයක් ගිහිල්ලා තමයි මතක් වෙන්නේ මේ සල්ලි ගෙවන්න බෑ. අනිත් එක පහුගිය කාලේ දන්නවා මේ ක්‍රෙඩිට් කාඩ් වල පොලිය මම හිතන්නේ අති විශාලයි. 124ක් විතර ගියා. 128කටත් ගියා පොලිය. මේක දරා ගන්න බෑ. හැබැයි ඒත් අපේ අය පාවිච්චි කරනවා. හැබැයි දැන් මේ කාලේ දැන් මේක 112කට අඩු කරලා තියෙනවා මේ ක්‍රෙඩිට් කාඩ් වල පොලිය. ඉතින් ඒක ලොකුම සහනයක්. හැබැයි ඒ සහනය ගත්තයි කියලා තමන් බලන්න ඕනේ. දැන් තමන්ගේ තමන් යම් තැනක වැඩ කරනවා නම් ඒ වැඩ කරන තැනින් තමන්ට කොච්චර කාලයක් දැන් ඉදිරියට සමහරලාට මම දන්නවා අපි කතා කරේ නැති වුණාට ගොඩක් ව්‍යාපාර ඒ ගෙවන පඩි අපි කියමු ඒ වැටුප් අඩු කරලා තියෙනවා. මොකද උන්ට ගෙවා ගන්න බෑ. රජයෙන් කියලා තියෙන අඩු වශයෙන් මෙන්න මේ ප්‍රමාණයක් ගෙවන්න කියන එක. උදාහරණයක් 14500 නම් ඒ 14500 ගෙවන්න කියලා තියෙනවා. එතකොට අකමැත්තෙන් වුණත් අඩු කරන්න වෙනවා. අනිත් එක තමයි සේවකයොත් හිතා ගන්න ඕන මේ වෙලාවේ පුළුවන් තරම් තමන්ගේ වියදම් ඇත්තටම වියදම් අඩුයි. මම ඔබතුමියගෙන් අහන්න දැන් ඔබතුමිය ෆේෂල් එකකට යන්න පුළුවන්ද දැන්? අමාරුයි. නැත්තම් වැඩට ගිහලා යනකොට shopping යනවද නැහැ. ඒක පාපු කරනවා. නැත්තම් ඔය අනවශ්‍ය දේවල් වුණත් ගිහිල්ලා ගන්න shopping යන්න හිතෙන්නේ නැහැ. එතකොට ඒව ගොඩාක් අඩුයි. දැන් ළමයින්ගේ අධ්‍යාපනය ගත්තත් අපි කියමු ටියුෂන් අඩුයි. එතකොට ඒව අඩුයි. එතකොට මේ මුදල් අඩු වියදම අඩුයි. ගමන් වියදම් අඩුයි. සතියට සමහරට මම දන්නවා මගේ කන්තෝරේ වුණත් දවස් 2-3යි අපි එන්න කියලා තියෙන්නේ ඒ අයට. එතකොට බලනකොට ඒ ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවනේ. එතකොට ඒ ප්‍රමාණයට මොකද කරන්නේ තමයි? පඩි ගෙවනවා නම් දැන් මගේ ව්‍යාපාරයේ මං අද වෙනකන් 100%ක් ඔක්කොම පඩි ගෙවලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ගෙවන ප්‍රමාණය. එතකොට අපි සේවකයෝ හැටියටත් දැනගන්න ඕන ව්‍යාපාරයත් රැකගන්න. ඒ කියන්නේ ව්‍යාපාරය රැකගන්නකොට සේවකයාට උනත් පුළුවන් වෙන්න ඕන අවංක සේවක කොටසක් ඉන්නවා නම් තමන්ගේ හාම්පුතාට ඇවිල්ලා කියන්න අපි එකඟතාවයකට එනවා 120ක පේ කට් එකකට උදාහරණයකට. මොකද මේ ව්‍යාපාර රැකගෙන අවශ්‍යයිනේ. මොකද ඉදිරියට යනකොට මම මේ කියන්නේ ලේසි ඒ තරම් පහසු වෙන්නේ නැහැ. එතකොට තමන් දන්නවා නම් තමන්ගේ වියදම් ගොඩක් අඩුයි කියලා දැන් ඇයි බැරි අපිට සේවකයාටත් පුළුවන් වෙන්න හාම්පුතාට ඇවිල්ලා කියන්නේ අපි කැමති පේ කට් එකක් ගන්න. අපි මාස 6ක් අපිට 80ක් ගෙවන්න. කවුරුවත් කරනවද ඒක? මොකද ඒක අවශ්‍යයි. මම මේ කියන්නේ ඒක වංක චේතනාවෙන් නෙමෙයි. මම කියන්නේ ඉදිරියට යනකොට හාම්පුතුන්ට මුදල් ගෙවා ගන්න බැරි වෙනවා, පඩි ගෙවා ගන්න බැරි වෙනවා. එක හාම්පුතෙන් නෙමෙයි 100 ගාණක් 10 ගාණකට ඒක අපහසු වුණොත් එතකොට මේ රටේ උදාහරණයකට දැන් අපි කියමු මේ ලේබර් ලෝ එකක් තියෙනවා. ඒ ලෝ එක තිබ්බත් සමහර වෙලාවට ඒකට විරුද්ධ පටහැනිවත් යන්න වෙයි. එහෙම හරියට තමන් සකසුවරමකින් සේවක සේව්‍ය දෙපක්ෂයම ඒ විදියට ඉඳගෙන කෙරුවේ ඒ සම්බන්ධව කටයුතු කරේ නැත්නම් ඒකත් මම මේ අකමැත්තේ සමහරලාට මේවා ටිකක් අර බිටර් ස්වීට් වෙන්න පුළුවන් මේක අමිහිරි දේවල් පුරා. නමුත් සත්‍යයට අපි මුහුණ දෙන්න ඕන. අපි සත්‍යයට මුහුණ දෙන්න ඕන. පැහැදිලිවම අපි පහුගිය දවස්වල උදාහරණයක් විදිහට ඔබ ගිහින් බලන්න මේ අපි කියන්නේ බොරු කියලා හිතනවා නම් දෙහිවල ඉඳන් කොටුවට වෙනකන් ඔබ ගාලු පාරේ යන්නකෝ.
කොයිතරම්නම් to let එමත් නැත්නම් බදු දීමට තිබේ කියලා බෝඩ් දකින්න ලැබුණාද ඔබට? මේ ප්‍රායෝගික ප්‍රශ්න මේවා. කොච්චරනම් පුංචි පුංචි ව්‍යාපාර අලුතෙන් පටන් ගත්ත අයගේ තනි ව්‍යාපාර කොච්චරනම් වැහිලා යන්නේ නැත්ද? එකක් කුලිය ගෙවා ගන්න බැරිකම. මේ බොහෝ කඩවල තිබුණු ප්‍රශ්නේ, බොහෝ කාර්යාලවල තිබ්බ ප්‍රශ්නය. රෙන්ට් එක ගෙවා ගන්න බැරිකම. අර කිව්වා වගේ කාරක ප්‍රාග්ධන ගැටලු බොහෝ දෙනාට ආවා. ඒක ප්‍රායෝගික තලයේ මුණ දෙන සිද්ධ වෙච්ච ප්‍රශ්නයක්. දැන් අපි ඉන්නේ එහෙම ආර්ථිකයක. දැන් අපි ඉන්නේ අපි කොච්චර මේක වහන්න හැදුවත්, කොච්චර කේක් එක අයිසිං කරන්න හැදුවත් අපි අර්බුදයක තමයි ඉන්නේ. මුළු ලෝකෙම මේ අර්බුදයට මුණ දෙමින් ඉන්නවා. මේ වෙලාවේදී කර හැකි දේවල් තනියෙන් අපි ව්‍යාපාර විදිහට අපි කතා කරමු. නමුත් තනියෙන් අපිට කළ හැකි දේවල් තියෙනවා. ඔබතුමා බොහෝ දේවල් අතරමැද යෝජනා කරා. ඒ අතරවාරේ දැන් ඊළඟ 2021 අපි 2020 ගැන සෑහෙන බලාපොරොත්තු තියන් හිටියා. නමුත් දැන් ඉතින් අපිට 2021ට සැලසුම් කරන්න වෙනවා. දැන් හැමෝම අමාරුවෙන් ඉන්න වෙලාවක අපි දැන් හරි පටන් ගත්තොත් මේ දෙසැම්බර්නේ. සාමාන්‍යයෙන් ගොඩක් අය සැලසුම් හදන කාලේ. ඒක නිසා අපිට විදියක් හදාගන්න පුළුවන් වේද සුජීව රාජපක්ෂ මහත්තයා ඊළඟ අවුරුද්දට අපි වෙනුවෙන්? පැහැදිලිව මට හිතෙන්නේ දැන් පහුගිය කාලේ මේ රජය අයවැය ලේඛන ඉදිරිපත් කරා. අයවැය ලේඛන කියන්නේ අයවැය ප්‍රොපෝසල්ස්. ඒ කියන්නේ මේ යෝජනා කරා. අයවැය යෝජනා ඉදිරිපත් කරා. යම් කිසි කෙනෙක් ඒ අයවැය යෝජනා කියවුවා නම් දකින්න පුළුවන් අපිට මොන තරම් ව්‍යාපාරික අවස්ථාවල් එතන තියෙනවද කියලා. ඒ කියන්නේ මේ විශාල ව්‍යාපාර නෙමෙයි. පොඩි ව්‍යාපාරික අවස්ථාවල්. ඇයි අපිට ඒව හිතලා බලලා අපිට ඒවයින් කරන්න බැරි? හැමදාම අපි මේ එම්ප්ලොයි කෙනෙක් වෙන්න ඕනද? නැත්නම් මේ වැඩ කරන කෙනෙක් වෙන්න ඕනද? මම නිතරම මේ උත්සාහ ගන්නවා පුළුවන් ප්‍රමාණයක් මේ රටේ ව්‍යවසායකයන් හදන්න. මේ මානස හිතන්න ඕන මේ අපි ගිහිල්ලා පැය 8ක් වැඩ කරනවට වැඩිය හොඳ අපි පොඩි ව්‍යාපාර. දැන් මේ කාලේ කොච්චර ව්‍යාපාර පටන්ගෙන තියෙනවද? සමහරලාට අර හැන්දෑවට එක පාරවල මමත් ඔය කැස්බෑව ඉඳලා යනකොට එහෙම එනකොට සමහර දකින්න හැම වාහනයකම බූට් එක ඇරලා මේව ටිකක් එල්ලගෙන ඉන්නවනේ. අමතර ව්‍යාපාරයක්. නැත්තම් රොටිත් එක්ක අරම තියනවා කියලා තව තැනක තියෙනවා. ඉතින් මම දැක්ක ඒක අද පාර්ලිමේන්තුවේදී කියන දැන් ඒ තත්ත්වයට රට වැටිලා නෑ ඒක වැරදි. ඒක මම පිළිගන්නේ. ඒ තත්ත්වයට රට වැටෙනවා කියන එක මම හිතන්නේ ඒක අවාසනාවන්ත කතාවක්. නමුත් ඒ වයින් හදන්නේ අපි ව්‍යාපාරිකයෙක් හදන්නේ. දැන් ව්‍යවසායකයෙක් හදනවයි කියන එකේ තමන් ව්‍යවසායකයෙක් වෙනකොට අර ජැක්මා කියන මේ ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා කිව්වා වගේ තමන්ට යම්කිසි සිහිනයක් තියෙන්න ඕන. ඒක ඒ සිහිනය ඒ ඩ්‍රීම් එක තමන් බය කරන ඩ්‍රීම් එකක් වෙන්න ඕනේ. එතකොට තමයි තමන් ඒක ජීවත් වෙනවා. ඔය පොඩියට කරන අය තමයි දැන් Apple හදපු අපේ මේ මියග මහත්තයා දැනගත්තත් ස්ටීව් ජොබ්ස් කරේත් කොහෙද මේ ගරාජ් එක තමයි මේ වැඩේ කරලා තියෙන්නේ නේ. එතන තමයි යාගේ සිහිනය තිබිලා එතනින් පටන් ගෙන තමයි වෙලී. ඉතින් එතකොට ඒ තත්වයටපත් උනායි කියලා. ඒතකොට මට කියන්න පුළුවන් ද අර මිනිස්සේ එදා හිටියනම් අන්න අරය මේ ගරාජ් එකේ තමයි හැදුවේ ඒ තත්වයේ හිටියේ කියලා නෑ. ඒක වැරදි. එතකොට පොඩියෙන් හරි ඒ කරන පුද්ගලයා අපි දැනගන්න ඕන කවදා හරි ඔහු එකක් ඔහුගේ යම්කිසි ප්‍රාග්ධනයක් ඒකට යොදවනවා. ඔහු ඒක මේ ව්‍යවසායකෙක් වෙන දේවල්නේ. එතකොට ප්‍රාග්ධනය යොදවනවා. ඔහු ඒක සැලසුම් කරනවා. ඔහු ඒකට උපාය මාර්ග හොයනවා. උපාය මාර්ග කියන්නේ මේක මම කොහොමද මාකට් කරන්නේ? මේක කොතනද මාකට් කරන්නේ? මේක කොහොමද මාකට් එක ඉදිරිපත් කරන්නේ? P4 කියලා තියෙනවා. ඒ කියන්නේ product promotion place එහෙම කියලානේ. එතකොට ඒ සියල්ලම කරලා තමයි උදිරපදින්නේ. ඉතින් ඒක තමයි දැන් ඔය අපි පාරේ දකින්නේ. යා මේ අපි යන පාරේ ලස්සනට එක දේවල් ඩිස්ප්ලේ කරගෙන ඉන්නවා. එතකොට අපේ හිත යනවා. අපි ඇටැක් කරනවා, අපි නැවතුණා, අපි ඕඩු කරනවා. එතකොට දැන් මේ අය හැබැයි මේ වැඩ කරපු අය වැඩ කරන අය නමුත් දැන් එතෙන්දී යාට කවදා හරි තේරෙනවා මම මොකටද තව කෙනෙක් ගාව ගිහිල්ලා වැඩ කරන්නේ මට පුළුවන් මේ ව්‍යාපාරය කරගන්න. නොදැනීම 100,000 ගාණක් ව්‍යවසායකයන් ලංකාවේ ඇති වෙනවා. ඒකට තමයි මම ඉස්සෙල්ලා කතා කරපු දෙයින් කිව්වේ අයවැය යෝජනාවල බැලුවොත් හැම ක්ෂේත්‍රයකටම විශාල යෝජනා ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒවා තියෙන්නේ මේ ආර්ථිකය ගොඩනගන්න කරන දේවල්. මම හිතන්නේ මම එකක් ඊටාම කැමැත්තෙන් කියන ගොඩාක් කියන්න වෙලාව නැහැ. දැන් ස්ථිර බදු ප්‍රතිපත්තියක් ඊළඟ අවුරුදු 5 තුල තියෙනවා කියලා තියෙනවා. එතකොට ඒක මං හිතන්නේ ඕනම ව්‍යාපාරිකයෙකුට පොඩි හෝ විශාල ව්‍යාපාරයකට මහත් අස්වැසිල්ලක් වෙනවා. අපිටත් ඇතුළුව. මොකද හේතුව නැත්තම් අපි දැක්කා සමහරට දවසෙන් දෙකෙන් වෙනස් වෙන බදු ප්‍රතිපත්ති. අපිට එතකොට බය ආයෝජනය කරලා මොකද්ද කරන්නේ? දැන් එහෙම දෙයක් තියෙනක මං හිතන්නේ ලොකුම දෙයක්.
ඒ වගේම මේ රටේ ඉදිරි කිරීම කර්මාන්තයට මම ඊයේත් වෙබින එකක හිටියා විශාල වශයෙන් සහන දීලා තියෙනවා. ඒතකොට හැම කර්මාන්තයකටම දීලා තියෙනවා. එතකොට 107ක පොලියට නිවාස ගන්න වැඩ කරන අයට ඒ කියන්නේ රජයේ හෝ පෞද්ගලික ආයතන වල වැඩ කරන අයට 107ක පොලියට නිවාස ලබා ගැනීමට ණය දීලා තියෙනවා. මම හිතන්නේ ප්‍රථම වතාවට එච්චර. ඒතකොට දැන් Tamanට යම්කිසි සිහිනයක් තියෙනවා නම් අන්නේ සිහිනය සාක්ෂාත් කරගන්න මම හිතන්නේ හොඳම වෙලාව. දැන් ඔබතුමිය අහපු ප්‍රශ්නෙට දැන් මෙතනින් එහාට කොහොමද අපි යන්නේ? මේක අනිවාර්යයෙන්ම යන්න අපි කවුරුත් එකතු වෙන්න ඕන. මෙතන අර ව්‍යවසායකය සහ සේවා දායකය සහ සේවා යෝජකය දෙපැත්තක ඉඳලා බෑ. මේ දෙන්නම එකට එකතු වෙලා එක විදියට හිතන්න ඕන. එක විදියට හිතුවේ නැත්නම් හිතුවොත් නෑ මං ගෙදර ඉන්න ඔයා වුණනම් මට මේ පඩිය ගෙවන්න. මම ලොක්ඩවුන් කරපු ඒරියා එකේ ඉන්න මට පඩිය ගෙවන්න. එහෙම කරන්න බෑනේ. ඒතකොට එයත් හිතන්න ඕන මං ලොක්ඩවුන් වෙලා ඉන්නවා ඒක අවාසනාවන මට එතෙන්ට යන්න බෑ. එහෙනම් මට සම්පූර්ණ පඩිය ගෙවන්න ඕනද? නෑ මමත් ඒකෙන් කට් එකක් ගන්න ඕන. ඒ කට් එක අරගෙන මං හාම් පුතාට කියා. එහෙම ඒ මානසිකත්වය අපේ ඇති වෙන්න ඕන. එහෙම නැත්නම් ඒක කවුරු හරි ඇති කරන්න ඕන අපි ඒකල්ලොට කියලානේ අපිටත් ඇතුළුව. ඉතින් එහෙම ගියාට පස්සේ ඉස්සරහට යනකොට දැන් මේ ආර්ථිකයෙන් අපිට ගොඩ වෙන්න රජයක් හැටියට ගොඩාක් දේවල් කරනවා. අපි බලාපොරොත්තු වෙන මේක මාස 3ක් හෝ 6ක් ඇතුළත හරියන්න ඕන. ඔබතුමිය කියපු අර සංචාර කර්මාන්තය අනිවාර්යයෙන්ම ඉක්මනටම මේක විවෘත වෙන්න ඕන. ඒකට දැන් වැඩපිළිවෙළ යොදාගෙන යනවා රජයක් විසින් එයාපෝට් එක එහෙම නැත්නම් ගුවන් තොටුපළවල් අරින්න. නමුත් ඒවයි ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒව කරාට පස්සේ මං හිතන්නේ මේක නැවත ගොඩ ගැනීම අමාරුවක් වෙන්නේ නැහැ. ඒ සුබවාදීව අපි ඉන්න ඕන. සුබවාදීව ඉන්න සිද්ධ වෙනවා අපිට. සුබවාදීව හිටියේ නැත්නම් කොහොමද අපි නේද? මූණ දෙන්නේ මේ තත්ත්වයට අපි හැමදාමත් නෙගටිව් මයින්ඩඩ් හිටියොත් අපි ඒකට හරි දක්ෂයි. අපි ඍණාත්මකව හිතන්න හරි දක්ෂයි. ඔය හැබැයි ඒ වගේම ලංකාවේ ජනතාව මේ ශ්‍රී ලාංකික ජනතාව මම හිතන්නේ ධනාත්මකවත් ඉන්නවා. ධනාත්මකවත් ඉන්නවා. අන්න ඒකට පුංචි උදව්වක් කරන්න හිතුණා මට මෙහෙම ඔබතුමාගේ මෙහෙම ප්‍රශ්නයක් අහලා. දැන් අර ඔබතුමා කියවනේ මේ තැන්වල අපිට දකින්න හම්බ වෙනවා දැන් අලුතෙන් පුංචි වාහනවල තියාගෙන බොහෝ දේවල් අලෙවි කරන මේවත් පුංචි ව්‍යාපාර තමයි මේ පටන් ගන්න තැනින් තැන. ඒතර මේ වගේත් අපි දැක්ක පහුගිය දවස්වල විවිධ දේවල් එක්ක රොටි විකුණනවා. දැන් එක්කෙනෙක් ඒ ව්‍යාපාරය පටන් ගත්තාම එහා පැත්තේ තව වාහනයක් ගෙනල්ලා ඒක පටන් ගන්නවා. මේක මේ ලංකාවේ තියෙන පොඩි ට්‍රෙන්ඩ් එකක් සුජී රාජපක්ෂ මහත්තයා. එක්කෙනෙක් කරන්න ගත්තාම ඉතුරු ඔක්කොම ඒ වැඩේට බහිනවා. ඊට පස්සේ ඒ කර්මාන්තය බිඳ වැටෙනවා. අපි මේවා දකින දේවල්නේ. මේකටත් අපි පොඩි උදව්වක් දෙමු. Taman කොහොමද Tamanට මොකක් හරි අදහසක් තියෙනවනම් නැත්නම් අදහසක් ඇත්තේම නැත්නම් අලුතින් දෙයක් පටන් ගන්න කොහොමද අපි මේක හදාගන්නේ? මයින්ඩ් සෙට් එක හදාගන්නේ කොහොමද? නෑ ඕක දැන් ඔතන වෙලා තියෙන්නේ අපි ගොඩක් වෙලාවට කරන දෙයක් තමයි අපි අනුකරණය කරන එකනේ කරන්නේ. අපි අනුගමනය කරන්නේ. ওই දෙක අතර ලොකු වෙනසක් තියෙනෝනේ. දැන් අර ඔබතුමිය කිව්ව එක මොකද්ද? අනුකරණයනේ. අනුකරණය කරන්න හොඳ නැහැ. අනුගමනය කරන්න ඕනේ. දැන් මේ පුද්ගලයා එහෙම දෙයක් කරනවා නම් මට හිතෙන්න ඕනේ රොටි විකනන්න නැතුව ඊට රොටි හා සමාන තව දෙයක් දාගන්න පුළුවන්. මට මඤ්ඤොක්ක ටිකක් හදන්න පුළුවන්. නමුත් ඇයි හැම එකනම රොටි හදන්නේ? උතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් මං හිතනවා ඒ අනුගමනය කරලා ඒකෙන් ගන්න පුළුවන් නම් යම් දෙයක් මං හිතන්නේ ඒක තමයි හොඳම දේ තියෙන්නේ. හැබැයි ඒකට අපේ රටේ මිනිස්සු මම නම් හොඳටම විශ්වාස කරනවා අපි ධනාත්මක අය. අපිට අර ගැම්ම කියන දේ තියෙනවා. අපිට හයිය ජවය තියෙනවා. ඒකට පොඩි තල්ලුවක් තමයි ඕනේ. ඒ තල්ලුව අවශ්‍ය වෙන්න අනිවාර්යයෙන්ම මම මේ කියන්නේ Tamanට එහෙම දෙයක් හිතෙනවා නම් නෑ මම අනිවාර්යයෙන්ම ව්‍යාපාරිකයෙක් වෙන්න ඕන. මේ රටේ තියෙනවා බැංකු විශේෂයෙන් මහජන බැංකුව ගත්තත් අපේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට උදව් දෙන යම්කිසි යුනිට් එකක් තියෙනවා. එතෙන්ට ගිහිල්ලා කතා කරන්න පුළුවන්. අපේ තියෙනවා සම්බන්ධයක් ඉන්ඩස්ට්‍රියල් ඩෙවලොප්මන්ට් බෝඩ් එක IDB කියලා තියෙනවා. ඒ කියන්නේ කාර්මික සංවර්ධන මණ්ඩලය. දැන් හෙට අනිද්දාට අපි විශාල ණය ප්‍රමාණයක් දෙනවා ලබන සතියේ. ඒක ප්‍රසිද්ධියකුත් ලැබෙයි. මොකද ඒ බැංකුව සහ ඒ කාර්මික සංවර්ධන මණ්ඩලය අතර සම්බන්ධයක් ඇති වෙලා තියෙනවා. ඒ සම්බන්ධය තුලින් අපි ආයෝජකයන් ගෙනල්ලා ව්‍යාපාරිකයන් ගෙනල්ලා ව්‍යවසායකයන් ගෙනල්ලා ඔවුන්ට අවශ්‍ය දේවල් එතනින් ඒ මූලික සම්පාදන කටයුතු කරලා ඉවර වෙලා බැංකුවට දෙනවා මෙන්න සාක්ෂරතා අධ්‍යයනය මෙන්න මුදල් ප්‍රවාහ ප්‍රකාශ මෙන්න මෙයාගේ සම්පූර්ණ දුන්නට පස්සේ ඒ ව්‍යාපාරිකය ඉදිරි ව්‍යාපාරිකයා ව්‍යවසායකයා අපිට එනවා ඒවත් එක්ක. ආවට පස්සේ අපි කරන්නේ සම්පූර්ණ අපි බලලා ඒ අයට අදාළ ඒ ණය ප්‍රමාණය දෙනවා. එතකොට එක පැත්තකින් අපි ඒ ණය ප්‍රමාණය ගැන අපි බලනවා කොහොමද හරියට මේව අරමුදල් යොදන්නේ. අනිත් පැත්තෙන් IDB එක නැත්නම් මේ කාර්මික සංවර්ධන මණ්ඩලය ඒ අයට අවශ්‍ය පුහුණුව සියල්ලම ඒවා දෙනවා.
එතකොට දුන්නම එකපාරට ව්‍යවසායකයෙක් ඇති වෙනවා. මම හිතන්නේ ඒ වගේ දේවල් වලට ඕන විදියට යොමු වෙන්න පුළුවන්. මම කියන්නේ කාට හරි තියෙනවා මට උනත් කතා කරොත් මම අනිවාර්යෙන්ම උදව් කරනවා. මොකද මමත් මේ බොහොම අඩු තැනින් තමයි මේ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි දන්න කෙනෙකුට උදව් කරන්න උපදෙස් දෙන්න කොහොමද කරන්න පුළුවන් කියන එක. මම ඒ නිසා දැන් අර ඒක විවෘත ආරාධනාවක් අපි පහුගිය සතියේ උපාලියම් සේදර මහත්තයත් එක්ක කතා කරද්දී එතුමා කිව්වනේ අලුත් අදහස් තියෙනවා නම් අරගෙන එන්න කියලා. අධ්‍යාපනය මේ රටේ දුරස්ථ අධ්‍යාපනය දියුණු කරන්න, වෙනස් කරන්න තරුණ පරම්පරාවට මේත් ඒ වගේ ආරාධනාවක්. අපි ද චැලෙන්ජ් තුලින් අපි එළඹෙන්නට පෙර කතා කරන අභියෝග ඇතුලේ අපි සමහර දේවල් මම හිතනවා පැටලිලි ලියාගත්තා කියලා අර ණය සහන ගැන තිබුණු බොහෝ ප්‍රශ්න අතර මේ බොහෝ ප්‍රශ්න එක තැනකට දෙතැනකට තමයි ගොනු වුණේ. අපි ඒවා පිළිබඳව මුලින්ම පටලැවිලා ලියාගත්තා. ව්‍යවසායකත්වය දිහාවට ඇවිල්ලා අපි කතාව අවසානයේ කරා අරගෙන එමු. ඔබතුමා සඳහන් කරනවා ලංකාවේ ඉදිරි වර්ෂ කිහිපය ඇතුළත මම දැක්ක ඔබතුමා වෙනත් තැනක සඳහන් කරලා තියෙනවා ඉදිරි වර්ෂ කිහිපය ඇතුළත අපිට අපේක්ෂා තබා ගන්න පුළුවන් වෙන්නේ මේ රටේ තරුණ පරම්පරාව මත කියලා. අපි මේ ආමන්ත්‍රණය කරන්නේත් මේ රටේ තරුණ පරම්පරාවට. අපි අර බොහෝම අර ඔබතුමා වගේ ගැම්මෙන් කටයුතු කරන තරුණ පරම්පරාවක් ලෑස්ති රටේ අලුතෙන් දෙයක් පටන් ගන්න. අපි දකිනවා මේ තාක්ෂණික මෙවලම් එක්ක වුන් බොහෝ දේවල් කරනවා. gedara ඉඳගෙන බොහෝ දේවල් නිර්මාණය කරගන්නවා. ඒ පරම්පරාව වෙනුවෙන් නැද්ද මුකුත් සහනයක්? හොඳටම තියෙනවා. දැන් මගේ බැංකුවට සමහර ඉතාම තරුණ අයනු දැන් ඊයේ දෙන්නෙක් ආවා. මම හිතුවා ඒ අය මේ O level කරන්න. නමුත් නෑ A level කරලා ඉවර වෙලා ඒගොල්ලෝ දැන් ඔළුවේ සිහිනයක් තියාගෙන ඉනවා. මම කොහොමදත් ඒ අතාරින්නේ නැහැ. මම විනාඩි 5ක් කතා කරාම මට තේරෙනවා ඒගොල්ලෝ කාටද මොකාට දෙන්න හදන්නේ කියලා. ඊට පස්සේ මම ඒ ගාය බාර දෙනවා මගේ යුනිට් එකට. මම කිව්වා අනිවාර්යෙන් මෙයාලා කතා කරලා මෙයාලට දෙන්න ණයක්. ඒතකොට ණය දෙනකොට අනිවාර්යෙන් මේගොල්ලෝ මම දන්නවා මොකද හේතුව අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒගොල්ලෝගේ හීනයක් තියෙනවා. ඒ හීන තුල ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඒ හීන විශාල හීනයක්. එහෙමනම් මම දන්නවා අනිවාර්යෙන් මෙයා ව්‍යවසායකයෙක් කළා ඒක ඉස්සරහට ගෙනියනවා කියලා. මම දැන් ඕනම කෙනෙකුට කියන්නේ අපේ වගේ බැංකු වලට එන්න කතා කරලා තමන්ගේ හරි දේ කියන්න. ඒ කරලා හැබැයි ඒක ජීවත් වෙන්න ඕනේ දිගටම. ඒක ජීවත් වුණා නම් අන්න මම හිතන්නේ ඒක තමයි කරන්න ඕන ව්‍යවසායකයෙක් කියලා. මම කියන්නේ ව්‍යවසායකයෙක් විය යුතුමයි. ඒක කරොත් මං හිතන්නේ කවදාවත් වරදින්නේ නැහැ. ඒක ගෙවල් වල ඉඳලා කරන්න පුළුවන් දැන්. දැන් මේ යන ක්‍රමයට අනිවාර්යයෙන්ම තමන් පොඩි ඇප් එකක් හදාගන්න පුළුවන් නේ. තමන් දැන් මන් දන්න දැන් තරුණ ළමයි මොන තරම් ඒගොල්ලෝ මං හිතන්නේ මේවට PhD එකක් ගහලා තියෙන්නේ අපි අර අපේ භාෂාවෙන් කියනවා නම් නේද? ඒ කියන්නේ මේක ගත්තනම් ස්මාර්ට්ෆෝන් එක ඕනම දෙයක් කරන්න දන්න. ඉතින් එහෙමනම් ඇයි බැරි අපිට පොඩි ඇප් එකක් කරලා මන් දන්න සමහර දැන් ඇප් කරලා එයාලා මේ එක ඩවුන්ලෝඩ් කරලා එයාලා උගන්වනවා යම් දේවල්. ඔය කැපැසිටි බිල්ඩින් ඒව දේවල් උගන්වනවා. ඉතින් විවිධ ඇයි ඉතින් අපිට බැරි ඒක කරන්න. ඒක කරා නම් මං හිතන්නේ වෙන මේ තැනක ගිහිල්ලා වැඩ කරන්න ඕනේ නැහැ. ගෙදර ඉඳලා ඒ ටික හම්බ කරනවා. මම හිතන්නේ ඒක තමයි ඉස්සරහට යනකොට ඒක තමයි මේ රටේ ලොකු වෙනසක් වෙනවා. වෙන්න තියෙන වෙනස දැන් ඔබතුමාලගේ පැත්තෙන් අවසාන විනාඩි කිහිපයට කෙමෙන් ළඟා වෙන නිසා මම මෙහෙම අහුවත් මහජන බැංකුව පැත්තෙන් මම මේ ප්‍රශ්නය අහන්නම්කෝ. දැන් ඔබතුමාලා රටේ ඔබතුමාලත් ලංකා බැංකුවත් මේ බැංකු දෙකනේ ලංකාවේ රාජ්‍ය බැංකු වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ජනතාවට අපි කියනවා පුංචිම තැන ඉඳන් ඉහළම තැන දක්වා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තියෙන ලොකුම ශක්තිය අවිවාදයෙන් මේ ඔබතුමාලා ඒ කාරණාව සඳහන් කරන්න ඕනේ. වසර ගණනාවක් මුළුල්ලේ ඒ ශක්තිය මත තමයි ලංකාවේ බොහෝ ගොවීන් බොහෝ දීවරයින් අපි කර්මාන්ත වශයෙන් ගත්තාම මේ බොහෝ දෙනා රඳා පවතින තමන්ගේ අත්තිවාරම තියාගන්නේ මේ ලබා දෙන සපෝට් එක එහෙම නැත්නම් සහාය මත. ඒක නිසාම මම ඔබතුමාට අවස්ථාවක් ලබා දෙනවා. මේ එක යෝජනා ක්‍රම හෝ මොන හරි ඒ වගේ සහන වශයෙන් ලබා දෙන ණය ක්‍රම තිබෙනවා නම් විශේෂයෙන් අපි කර්මාන්ත වලටත් සඳහන් කරමු ගෝවීන් සහ දීවරයින් හා සම්බන්ධව මේ කර්මාන්ත දෙක ගැනත් කොහොමද විවෘත වෙන්නේ මහජන බැංකුවේ අවස්ථාව? මෙහිමයි දැන් පහුගිය ඔය විශේෂයෙන් මහජන බැංකුව මහජනයාගේ බැංකුව හැටියට මේ ලංකාවේ මිලියන 14ක් ඉන්න ගණන්කරුවන් ප්‍රමාණය එතකොට ශාඛා ජාලය 700 ගණනක් තුලින් විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. දැන් අවුරුදු 60 වෙන්නේ. දැන් මේ ඊළඟ අවුරුද්දට අවුරුදු 60යි. පොඩි කාලයක් නෙමෙයි. එතකොට දාමෙදා අතරතුර මං හිතන්නේ කරපු වැඩ විශාලයි. දැන් ඊළඟ අවුරුද්දට කරන්න යන වැඩ ඊටත් විශාලයි. අපි විශේෂයෙන්ම මම නිතරම කියනවා මම කැමති හැම ව්‍යාපාරිකයෙක්ම ඔබතුමීට මතකයි මම ඊට ඉස්සෙල්ලා වැඩසටහනක් කිව්වා අපි මේ වෙලාවේ බලන්න ඕන රටේ බැලන්ස් ෂීට් එක ගැන. ඒ කියන්නේ රටේ ශේෂපත්‍රය තමයි අපි බලන්න ඕන අපේ ශේෂපත්‍රයට වඩා. මම ඒක බලනවා. ඉතින් එතකොට අපි ගාවට එන්න
මහජන බැංකුවට එන්න කිසිම හේතුවකින් කවදාවත් ඒක අමනාප වෙලා යන්නේ මනාප වෙලා යයි අපි පුළුවන් හැම විදියකටම උදව් කරනවා ඒ විතරක් නෙවෙයි අපේ ළඟත් දැන් ඉන්නව වෙනම යුනිට්ස් අපි ඇති කරලා තියෙනවා වෙනම නිපුණත්වයේ තියෙන අය මේ බිස්නස් වලට ගයිඩ් කරන්න බිස්නස් වලට ඒ අය යොමු කරන්න ඕන්ට අවශ්‍ය යම්කිසි මෙන්ටරින් එහෙම නැත්නම් කවුන්සිලින් වගේ දෙයක් අවශ්‍ය නම් අපි ඒක දෙන්න අපි දැන් සැදී පැහැදී ඉන්නවා ඒ වගේම ඒව කරගෙන යනවා දිනපතා කරගෙන යනවා ඉතින් ඒක නිසා ඕනම කෙනෙකුට දැන් අපි විශේෂයෙන්ම කිව්වා මහජන බැංකුව පහුගිය කාලේ ඔය අස්වැන්න කියන ණය යෝජනා ක්‍රමය මේක කෘෂි කර්ම දීවර කර්මාන්තය පශු සම්පත් වලට ඒක වෙනම තියෙනවා ඊට පස්සේ ඔය මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා තියෙනවා ඒක දෙන්නේ අපි සම්පූර්ණ ඔය මැටි කර්මාන්ත ගෘහස්ත කර්මාන්ත ඒ සඳහා ඊට පස්සේ වනිතා සවිය කියලා වනිතාවන්ට දීලා තියෙනවා ඊට පස්සේ ව්‍යාපාරික ණය විශාල ව්‍යාපාරිකයන්ට ඒ දෙන ණය මේ ඔක්කොම හදී පැහැදී තියෙනවා. එතකොට එකම දේ තියෙන්නේ තමන් එන්න ඒවට සුදුසුකම් ඇතුව එන්න බය වෙන්න එපා මේ අර තමන්ගේ දේපල ගන්න හදනවා කියලා. එහෙම එකක් නැහැ. නමුත් අනිවාර්යයෙන්ම යම්කිසි අපයක් අවශ්‍යයි. මොකද මම මුලින්ම කිව්වා වගේ මේ මහජනයාගේ මුදල් දෙන්නේ නැතුව මම ගෙදරින් ගෙනල්ලා නෙමෙයි. ඒක නිසා ඒවත් ඇතුව හැබැයි මේ ඔක්කොටම වඩා ඕන තමන්ට සිහිනයක් තියෙන්න ඕන. අන්නේ සිහිනය තමයි මම ඩ්‍රිල් ඩවුන් කරලා ගන්න බලන්නේ මෙයා ඇත්තටම මේ ව්‍යාපාරිකයේද ව්‍යවසායකයේද කියන එක. ව්‍යවසායකයා ව්‍යාපාරිකයා කියන දෙන්නේ. ඉතින් ඕක හරියට තියෙනවා නම් මම හිතන්නේ ඕනම බැංකුවට ගියොත් ණයක් ගැනීම අපහසු නෑ. ණයක් ගන්න යන බොහෝ දෙනා ණයක් ගන්න එන ක්‍රමය අන්න ඒකට තමයි අපි ඒ උපදෙස් ලබා දුන්නේ අපි නෙවෙයි. වෘත්තිකයෙක් වශයෙන් ඊටාම විශාල දීර්ඝ කාලයක පළපුරුද්දක් සහිත විශේෂඥයෙක් තමයි මේ උපදෙස් ලබා දෙන්නේ. ඒක නිසා ඒක නොමිලේ හම්බෙච්ච free of charge හම්බෙච්ච උපදෙස් අපතේ දාන්න එපා මේ වෙලාවේ. ඔබට තියෙනවා නම් හැකියාවක්. ඔබ දැන් කොතන හිටියත් ඔබ මේ වෙලාවේ ගෙදරට වෙලා ටැබ් එක දිහා ෆෝන් එක දිහා බලාගෙන හිටියත් සාමාන්‍යයෙන් කරන දේවල් වලට කාලය අපතේ හරින්නේ නැතුව මොකක් හරි ක්‍රමයක් හොයාගන්න. අර ෆ්‍රෙඩි සිල්වා මහත්තයාගේ සින්දුවක් තියෙන්නේ නිකන් ඉන්න එපා කියලා. ඒ කැල්ල විතරක් ගමු. පෙස්සන් ගහන්න නෙමෙයි කරන්න අලුත් වැඩක් හොයාගන්න. මේක තමයි හොඳම කාලය. මොකද බොහෝ දෙනාට විවේකීව ඉන්න කාලය ලැබෙන වෙලාවකයි අපි ටිකක් මේ පැත්තට එහෙම නැත්නම් ව්‍යවසායකත්වයේ පැත්තට ඔබව යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලෝන් ගන්න යනවා නම් හිස් අතින් යන්න එපා. අර ඇපේ වගේම සිහිනයත් අරගෙන යන්න. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතාට ඔබතුමා වටිනා අදහස් කීපයක් අරවන්ක වගේ free of charge අපිට ලබා දුන්නා. බෙහෙවින්ම ස්තුතියි ඔබතුමන්ට. ස්තුතියි කතා කරා. අපි එහෙමනම් ලබන සතියේත් බ්‍රහස්පතින්දට මුණ ගැහෙමු. ජීවිතේ එන විවිධ අභියෝගවලට රටක් විදිහට සමාජයක් විදිහට එහෙම නැත්නම් තනියෙන් අපිට මුණ දෙන්න පුළුවන් විදිහට අපි කොහොම හරි ගැට ගහගෙන මේ ගමන ඉස්සරහට යමු. අපිට මේක කරන්න පුළුවන් වෙන්නේ එකටම විතරයි. The challenge තුලින් ලබන බ්‍රහස්පතින්දා හමු වෙන තෙක් සුබ රාත්‍රියක් ඔබට.